දැන් පින්වතුනි අපි මේ ලෝකය ගැන තුච්ච නින්දිත වාදයෙන් කතා කරන ගමන් ඉන්නේ. එතකොට ලෝකය හොඳයි කියලා හිතන කවුරු හරි ඉන්නවනේ. ඒ අයගේ හිත රිදෙන්න පුළුවන්. හැබැයි ඔබගේ හිත රිදෙන්න හැම නෙමෙයි මේවා කියන්නේ. මම නිකන් ඇඟේ බේත් ගාගෙන යනවා. ස්ට්‍රීට් ගාගෙන යනවා ඇඟේ. තුවාල තියෙන එක මක් වෙනවද? දැවිල්ල ගන්නවා ඉතින්. මගේ වැරද්දක් නෙමෙයි. තුවාලේ වැරද්දක් ඒක. නැත්තම් මම හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ගාගෙන යනවා. විස බීජ තියෙන තැන් වල මොනව වෙනවද? පෙන එනවා. ඉතින් මට කරන්න දෙයක් නැහැ ඒකේ. ඒක නිසා ඔබ ඒවට හිත කලබල කරගන්න එපා. නමුත් මේකදනේ ඇත්ත తත්ත්වය. මම මේ වඩින ගමන් මේ මාත් එක්ක වැඩපු හාමුදුරන්ට කිව්වේ හාමුදුරනේ මට මේ මිනිස්සු දැක්කහම චාල්ස් ඩාවින්ගේ පරිණාමවාදී අනිත් පැත්ත මතක් වෙනවා කියලා. නැද්ද? චාල්ස් ඩාවින්ගේ පරිණාමවාදී ඒ තියෙන රූප සටහන මතකද? පටන් ගන්නෙ මෙහෙම මේව දිහාරිනවා. මට මේ මිනිස්සුන්ගේ පේන්නේ ඒකේ අනිත් පැත්ත රිවර්ස් එක. මේ කෙලින් කොන්ද තියෙන එක මේ වෙලා ඉස්සරහා ගාතේ බිමින් තියෙනවා. අර පරිණාමවාදේ නම් මම එච්චර සලකන්නේ නැහැ. හැබැයි මේ පරිණාමවාදේ නම් මම සලකනවා. ඒද චාල්ස් ඩාවින්ව හක දාන්න බෑ. මොකද ඒ පරිණාමවාදී රිවර්ස් කළාම ඒක ඇත්ත. මම තියාගන්න වෙන්නේ මේ කට්ටේ පැනගත්තේ නැත්තම්. ඔබ සියලු දෙනාම පරිණාමවාදී රිවර්ස් එකට අහු වෙනවා. මේසි පාස් වැඩක් නෙමෙයි ඒක. හොඳට කල්පනා කරලා බලන්න. ඔය ඉස්සරහා ගාත් දෙක බිමින් තියන නෙමෙයිද හදන්නේ. මේ අවස්ථාව හිතලා බලන්න. ඔබගේ ඉස්සරහා ගාත් දෙක බිම හිටනවා. තවදුරටත් කොන්ද කෙලින් තියාගෙන මූණ පෙන්නගෙන ඉන්න බෑ ලෝකෙට. ලෝකෙට මූණ දෙන්න බැරි වැඩි කළා. මූණ බිමට හරව ගන්න වැඩ කළාම ටික වෙන්නේ මොකක්ද? පරිණාමය වෙනවා පින්වතුනි. ඇත්තම කතාව තමයි හිතේ ওই පරිණාමය වෙනවා. ඔය වෙනස් වීම සිද්ධ වෙනවා. හිත ඇතුලේ. ඒ කයයට බලපාන්නේ නැහැ ලොකුවට. ජීවිතුන් අතර ඉන්නකම්. ඔය මිනිස්සයා ඊ වෙලාව ඉන්න වෙලාවේ තමයි පින්වතුනි මිනිස් බල්ලා බවට පත් වෙන්නේ. මිනිස්සයා තමයි. නමුත් ඔක්කොම බලු ගති තියෙනවා. ඒ මිනිස් බල්ලා වශයෙන් ජීවත් වෙනකොට පින්වතුනි අතුලාන්තේ හිතේ ස්වභාවය බලු ගතියට හැරෙනවා. හිතේ ස්වභාවය බලු ගතියට හැරෙනකොට පින්වතුනි බලු ගතිය උදෙසා තමයි පෙලෙන්නේ. බලු ගතිය කරනකොට තමයි පෙලීමෙන් නිදහස් වෙන්නේ. ඒ විදිහට තමයි පින්වතුනි කය කැඩී මරණයටපත් වීමෙන් අර චුති ප්‍රතිසන්දිය සිද්ධ වෙන්නේ. දෙවියන්ට අතරට යන්නෙත් එහෙම තමයි. මනුස්ස දෙවියා වශයෙන් ජීවත් වෙන කෙනා තමයි පින්වතුනි මැරිලා දේවත්වයටපත් වෙන දෙවි කෙනෙක් වෙන්නේ. ඒකයි ස්වභාවය. ඒක කාටවත් ඕන විදිහට වෙනව නෙමෙයි. Taman තමයි පින්වතුනි. තමන්ව නිර්මාණය කරගන්න. එතන අපි යම් කාරණාවක් කතා කළා පින්වතුනි ඔබට මතක ඇති ගිය සතියේ සෙනසුරාදා. ඒ කතා කළා මම ඔබට දැනුවත් කිරීමක් කළා මේ ගැන හිතන්න එපා කියලා. අරූපේ ස්වභාවයක් ගැන කියලා ඉවරලා මේ ගැන එතනින් එහාට හිතන්න එපා කියලා. නමුත් ඒ ගැන හිතපු පිරිස හිටියා පින්වතුනි ඒ හිතපු එක්තරා කාට හරි ප්‍රශ්නයක් ඇවිදලා තිබ්බා. මේ ගැන පොඩ්ඩක් ස්වාමින් වහන්සේව දැනුවත් කරන්න කියලා කිව්වා අනිත් අය කෙරෙහි අනුකම්පාවෙන්. කියලා තිබුණා. ඉතින් මට මේ ප්‍රශ්නේ ඉදිරිපත් වුණා. ඒක තිබුණේ ස්වාමීන් දැන් ওই විදිහට කාමෙන් රූපෙටත් රූපෙන් අරූපෙටත් අරූපෙන් ওই විදිහට කැඩි කැඩි ගියාම සත්‍යය නිවනට යනවනේ. ඒ වගේම ඒ සත්‍යය එන විදිහත් කතා කළාම ওই විදිහට එතකොට මිනිස්සෙකුට හිතෙන්න පුළුවන් නේද කියලා මේ නිවන පූර්ණේ කරගෙන පිරිනුවම් පාපු අරිහතුන් වහන්සේත් ආයි එනව නේද කියලා. දැන් අපි එදා කතා කළානේ මේ විදිහට මුලින්ම
මොනවා හරි පිපිරීමකින්. පිපිරීමකින් කියන්නේ ඒ தත්ත්වය මොකද්ද කියලා අපි දන්නේ නැහැ. ඒක බුද්ධ ගෝචර දෙයක් හොයන්න එපා කියලා කිව්වේ ඒකයි. සහ ඕක මට කියවිච්ච දෙයක් නිසා කිව්වා මිසක් කියලා. නැත්නම් ඔබ ඕක අහන්න තරම් සුසු අය නෙමෙයි කියලාත් මම කිව්වා. ඒ නිසා ඒවා හිතන්නවත් එපා කියලාත් කිව්වා. මොකද මේ විදිහට ඕක හිතන්න බෑ. ඔබට ඕක හිතන්න බැරි නිසායි හිතන්න එපා කියන්නේ. දැන් ඔබ හිතලා තියෙන විදිහ වැරදි. මේක අහපු අය, දහපු නැති අය මේක අතහැරලා දාන්න. ඒ අහපු අය දැන් ඔය හිතන් ඉන්න විදිහ වැරදි. මොකද ඕක හරියට හිතන්න ඔබට බෑ තාම. ඔබට හිතෙනවා සත්වයා ওই විදිහට සත්වත්වය අරගෙන එනවනම් එතකොට නිවන් දැකපු කෙනත් ආයෙ එන්න පුළුවන් නේද කියලා. මෙතන කෙනෙක් නැහැනේ. කෙනෙක් කියලා දෙයක් නැහැනේ පිටින් එන්න. ඔය දැන් කෙනා කියන ස්වභාවය මත ඉන්න නිසා මොකද වෙන්නේ? ඒ ඔස්සේ තමයි ඔය හිතන්නේ. ඒකයි ඔය ප්‍රශ්නේ තියෙන්නේ. මේකයි මම කිව්වේ පිටින් අරිහතුන් වහන්සේට හැරෙන්න මෙතනින් එහාට ඔක හිතන්න බෑ. හිතුවොත් හිතෙන්නේ වැරදියට. ඒ නිසා හිතන්න යන්න එපා කියලා කිව්වේ ඒක නිසා. කොහෙද ඉතින්? කියන දේ හරියටම අකුරටම කරනවනේ. දැන් ඔබ එහෙම හිතන්න ගියොත් ඔබට හිතෙන්න පුළුවන් ඇත්ත නේන්න. දැන් මොනවා හරි ක්‍රමයකින් සත්‍යය හැදෙන විදිහක් තියෙනවා නම් ඉතින් මෙහෙම ගිහිල්ලා පිරිනවම් පාන අරිහතුන් වහන්සේත් ආයි සසරට එන්න පුළුවන් නේ. එහෙනම් ඉතින් ඒකත් අට්ටියති හරායති jigucchatiනේ. වගේ එකක් හිතෙන්න පුළුවන්. මම සරල උදාහරණයක් ඔබට කියන්නම්. A B C D කියන මොනවා හරි වස්තු හතරක් තියෙනවා. ඔය වස්තු හතර එකතු වෙලා දෙයක් නිර්මාණය වෙනවා. ඒ නිර්මාණය වෙලා E කියන ස්වභාවය හැදෙනවා. E කියන එක විසිරීලා ගිහිල්ලා නැවතත් ඔක A B C D බවට පරිවර්තනය වෙනවා. A ද E B ද E C ද E කවුද E? එහෙම එකක් නැහැ. හේතුන්ගෙන් හැදිච්ච ඵලයක් වෙන්නේ ඔන්න ඕක නිසා වෙන්නේ. හේතු ටිකක් නිසා හටගත්ත ඵලයක් විසිරී යාමෙන් පින්වතුනි ඒව නැවතත් හේතු බවට පරිවර්තනය වෙනවා මිසක් ඒකට ඵලය නමින් හඳුන්වන්න බෑ ඒකයි. ඉතින් මම මේ ගැන වැඩි කතා කරන්නේ නැහැ. මම ඔබට නැවතත් අවවාද දෙන්නම්. මේ ගැන හිතන්න එපා. පිරිනවම් පාපු අරියතුන් වහන්සේ නමක් නැවත එනවද? ඒව හිතන්න යන්න එපා මේ තාම ඔබට ඒව ගෝචර ඒවා නෙමෙයි සෝතාපන්න වෙලා ඉන්නකෝ. හරි. දැන් අරූපේ ගැන කතා කරාම ඕක උඩ නැගගෙන හදනවා මාලිගා. මතක තියාගන්න. මමයි ඔබට අරූපේ ගැන කිව්වේ. ඔබට හිතුණා නෙමෙයි. ඔබ දැන් ওই බිල්ඩිම හදන්නේ. මම හදපු ෆවුන්ඩේෂන් එක උඩ. මතක තියාගන්න. මම ඕක ගන්න ඕක වේද හැදේ. මගේ ෆවුන්ඩේෂන් එක මම ගන්නවා. ඒ ගත්තදාට ඔබගේ මාලිගාව ඔක්කොම බිම. ඒකයි කිව්වේ ඔබගේ ෆවුන්ඩේෂන් එක හදාගන්න ඉස්සෙල්ලා. ඔබගේ ෆවුන්ඩේෂන් එක හදාගන්න. නගින්න එපා උඩ. ඔබගේ ෆවුන්ඩේෂන් එක හදාගන්න. මම ඒක මේ දේ කියන්නවත් කැමති නැත්තේ. මම හිටපුවම මම කටින් පයින්නවා. කටින් පැන්නට පස්සේ ඒක පොඩ්ඩක් කියන්න වෙනවා. ඒක කිව්වට පස්සේ තව ටිකක් කියන්න වෙනවා. ආච්චි පොල් කඩන්නද? එකක් නම් කැඩුවා. එහෙනම් ඉතින් ඔක්කොම කඩහම. ඔන්න ඔක තමයි වෙන්නේ. ඊට හාමුදුරුවෝ එක එක ඇවිල්ලා අහනවා. දැන් සමහර හාමුදුරුවෝ ඉන්නවා. අමාසන හාමුදුරුවෝ වගේ අය. උන්වහන්සේලා දන්නවා මේ දෙයකට උත්තර හොයාගන්න ඕනේ විදිය. ඔය නිකන් දන් වළඳනකොට වගේ නිකන් ඔලුවට දාලා දිනනවා. ස්වාමීනි මේක මෙහෙම එකක්.
තියෙනවා. ඒක කොහොමද දන්නේ වෙන්නේ නේද? මම නිකන් ඇහුවේ. මම කියලා දින අහන්න එපා කියන ප්‍රශ්නේ. මම නිකන් ඇහුවේ. එහෙම එකක් කොහොමද දන්නේ වෙන්නේ නේද? ඊට පස්සේ පෙන්වන්නේ මම නිදාගෙන ඉවරයි. ඒක ඔළුවේ වැඩ කරද්දී පෙන්වන්නේ නිින්දෙන් පවා ඒවට අවශ්‍ය මානසිකාරයන් ගොඩනගෙනවා. ඊළඟට ඔකට උත්තරේ කොයි වෙලේ හරි එළියට එනවා. ඒකට ඒ කියන්නේ මම සුසුකම් ලැබුව වෙලාවට ඒකට උත්තරේ එනවා පින්ග. මම දකින්නේ හැමදෙස්සෙම මෙහෙම එකක්. මම සමානන්තරේ සකස් කළේ නැත්නම් ඊට අදාළ අනන්තරේ බහින්නේ නැහැ. අනන්තරේ ත්‍රිපිටකයෙන් අරන් වැඩක් නැහැ. ත්‍රිපිටකයේ තියෙන එක තියෙන වචනවලින්. ඒ වචන ටික තේරුම් ගන්න තමන් දන්න සංඥාවලින්. තමන් දන්න සංඥාවලින් ත්‍රිපිටකයේ වචන තේරුම් ගන්න හරියන්නේ නැහැ. බලන්න පෘථග්ජන සංඥාවකින් කොහොමද කියලා ත්‍රිපිටකයේ තියෙන තථාගතයන් වහන්සේගේ වචනයක් නිර්වචනය කරගන්නේ. එහෙම කරන්න ගිහලා තමයි විනාශ වෙන්නේ. තමන්ට හැමතිස්සෙම බෙන්ගදෙනි තමන්ට පුළුවන් හරිය තමයි තමන්ට වැටෙන්නේ. ඇත්තටම බෙන්ගදෙනි තමන්ට ලැබෙන්න ඕනේ තමන්ට ඕනේ ටික නෙමෙයි. තමන්ට දරන්න පුළුවන් ටික. හැමතිස්සෙම තමන්ට ඕනේ ගොඩක්. මේ කතාවක් තියෙන දෙවියෝ ඔබට දෙන්නේ ඔබට ඕන එක නෙමෙයි. ඔබට සුදුසු එක කියලා. ඔබට සුදුසු එක තමයි ලැබෙන්නේ. එහෙනම් අපි ඒකට පරිසරය සකස් කරගන්න ඕනේ. අපි පරිසරය සකස් කරගත්තට පස්සේ මේ ප්‍රශ්නෙට උත්තරයක් එනවා. එහෙමනම් සත්පුද්ගල සංඥාවෙන් බලන තාක්කල් පින්විතනේ හිතෙන්නේ මොකද්ද? මෙතනින් අරිහතුන් වහන්සේ පින්නවම් පෑම ආයි කවදා හරි අරිහතුන් වහන්සේව නිර්මාණය වෙන්න පුළුවන් කියලා. ඒ කියන්නේ ආයි කවදා හරි සාරිපුත්‍රයන් වහන්සේ ආපහු එනවා. ඇදලා උපතිස්ස වෙනවා. එහෙම වෙන්න පුළුවන් කියලා. ඒ සත්පුද්ගල ස්වභාවය තමගේ හිතේ තියෙන නිසා. ඒ සංඥාවනේ පින්විතනේ හැමතිස්සෙම මෙන්න ඔය කොච්චර කිව්වත් ඒ සංඥාව අරින්න බෑනේ. තථාගතයන් වහන්සේත් මම කියලා කතා කරනවා පින්විතනේ. මේ සත්‍යය කියලා කතා කරනවා. නමුත් උන්වහන්සේ වචනයක් ඒ පාවිච්චි කරන්නේ. උන්වහන්සේ තුළ එහෙම එකක් නැහැ. මම චතුර්ථ ධානයට සම්වැදුනා කියලා එකක් උන්වහන්සේට හිතෙන්නේ නැහැ. දැන් මම මේක කිව්වනේ. දැන් ඔබට කොහොමද හිතෙන්නේ? දැන් මම කියනවා තථාගතයන් වහන්සේට කවදාකවත් හිතෙන්නේ නැහැ මම චතුර්ථ ධානයට සම්වැදුනා කියලා. දැන් ඔබට කොහොමද හිතෙන්නේ? ඒක. ඒ තථාගතයන් වහන්සේට මම චතුර්ථ ධානයට සම්වැදුනා කියලා හිතෙන්නේ නැහැ කියන එක ඔබට කොහොමද දැනෙන්නේ? ඔබට දැනෙන්නේ නැහැ බින්ගොදේ මොකුත් වෙ කියන්නේ. මේ වචන ටිකක් දැනෙනවා. එච්චරයි. මේ ත්‍රිපිටකයේ තියෙනවා. මේ සාරිපුත්‍රයන් වහන්සේ මෙහෙම කිව්වා කියන එහෙම තියෙනවා ත්‍රිපිටකයේ. ඉතින් ඕක බලලා දැක්කනේ. මම දැක්ක. ඔය ටික විතරයි කියා ගන්න පුළුවන්. ඕකේ අර්ථය තේරුම් ගන්න බෑ පින්ගොදේ. මහරහතන් වහන්සේලාගේ දේශනා තේරුම් ගන්න බෑ පින්ගොදේ පෘථග්ජන කෙනෙක්. එහාට යන්න තමයි බෙන්ගදෙන්නේ තේරෙන්නේ. ඉතින් හොඳ පරිවර්තනයක් කරනවා නම් කවදා හරි පාලිය සිංහලට අරිහතුන් වහන්සේලා 1000ක් විතර එකතු වෙලා අන්න එහෙම පරිවර්තනය කරන්න. අපි දැන් හිතාගමු අරිහතුන් වහන්සේලාම තමයි මේකත් පරිවර්තනය කරලා තියෙන්නේ කියලා. අරිහතුන් වහන්සේලා මේක පරිවර්තනය කළා නම් අන්න ඒක තියෙනවා සෙනෙදෙනි සත්‍ය දහම. ඒකත් අරිහතුන් වහන්සේ නම බල්ලදී තමයි ඒ කියලා තියෙන අදහස හොඳටම තේරෙන්නේ. ඉතින් අරිහතුන් වහන්සේට ත්‍රිපිටකය බලලා වැඩක් නැහැ. දැන් ඔබ හිතලා බලන්න ඒකේ තියෙන වෙනස මේක. අරිහතුන් වහන්සේලා පරිවර්තනය කළපු ත්‍රිපිටකයක්. කියවලා උන්වහන්සේලාට හිතිච්ච දේම ලබා ගැනීම සඳහා ඒක පරිශීලනය කරන්න ඕනෙත් කවුරුමද?
අරිහතුන් වහන්සේ නමම තමයි. නැත්නම් පින්විතනේ ওই වචන වලින් එන සංඥාව වෙනස්නේ. වචනේ ඔබට ඇහෙනවා. එකම වචනේ තමයි. නමුත් දෙන්නේ ගන්න සංඥා දෙකක්. වෙනස්. Tamante ඒ ගැන හැඟෙන විදිහ වෙනස්. ඉතින් ආස්වාදයි සපයි සාරයි කියන ස්වභාවයේ ඉඳලා ගත්තන. ඉතින් එක එක විදිහට තමයි දැනෙන්නේ. මේක දුරු කරලි වෙලා බැලුවා නම් ඉතින් හැමෝටම එකම විදිහක් තේරෙනවා. නැත්තම් ඒකයි ප්‍රශ්නේ. ඉතින් හරි. එහෙනම් පින්විතනේ මම ඔබට කියන්නේ මම අර ඒ වගේ අපබ්‍රංශ කතා කියද්දී ඔබ පොඩ්ඩක් නිකන් අහලා අනේ කොච්චර දෙයක්ද සතාගතයන් වහන්සේගේ දහමනේ කියලා අතට දාන්න. මොකද Taman තාම මේකට සුදුසුකම් ලැබලා නැති වෙද්දි පින්විතනේ. ඒකට සුදුසුකම් ලබන්න දේශනා කරන පාරේ යන්න. ඒකයි කරන්න තියෙන්නේ. පුළුවන් තරම් ඒ පාර අනුගමනය කරන්න. එතකොට ඔබට යම් දවසක අවස්ථාව වෙනවා පින්විතනේ එතනට වැටෙන්න. එතනට ඒක වැටිච්ච කෙනා ඉඳලා ඊට පස්සේ ඔබට අර කියපු ඔක්කොම තේරෙන්න පටන් ගන්නවා. මේ හේතුන්ගෙන් හැදෙන ඵල ස්වභාවයක් තියෙනවා. මේසක් පින්විතනේ. එක මොහොතක්වත් මෙන්න මෙසේ පවතින කෙනෙක් ඉන්නවා කියලා එකක් එහෙම එකක් නෑ. දැන් මම මේවා කිව්වම නිකන් පිස්සු හැදෙනවා විතරයි. මොකද පින්විතනේ එහෙම ඒවා අපි අහලා තියෙනවා. දැන් ඔබ සියලු දෙනා අහලා ඇති ඔය වගේ ඒවා. නමුත් ඔය වගේ ඒවා ඇහුවට පින්විතනේ ඔය එකක්වත් නිච්චි නෑනේ. ඔය වගේ මොකුත් නෑ ඔළුවට එන්නේ නෑ එහෙම ඒවා. ඉතින් අහලා තියෙනවා එච්චරයි. ඉතින් ඔක තේරෙන්න පටන් ගන්නවා. පින්විතනේ ඔය හේතුඵල සම්බන්ධතාවයේ යම් කාලයක් ඔබ මග වඩාගෙන යද්දී. ඒක Tamanට තේරෙන්න දෙන්න බලෙන් ගන්න යන්න එපා. Tamanට සුදුසු කාලෙදී ඒවා ලැබෙවි කියන මතෙන් ඉඳගෙන පින්විතනේ ඒකට සුදුසුකම් සපුරා ගන්න. ඒකයි කරන්න තියෙන්නේ. ඒකට දිගින් දිගට මග වඩා ගන්න තියෙන්නේ. හොඳට මග වඩා ගත්තා නම් පින්විතනේ ඔය කියන්නේ ඔක්කොම අපිට තේරෙන්න ගනී. ආයි හැංගිල්ලක් මොකුත් නැහැ. ඔක්කොම තේරෙන්න ගනී. ඒකට අවශ්‍ය පරිසරය සකස් කරගන්න. එතකොට හරි. නේද අපි කතා කරගෙන ගියේ පින්වදනේ. මේ අපිට තියෙන කාලය ගැන. දැන් ඔබ ඔය පිළිබඳ හරි පරිස්සමෙන් කටයුතු කරා. මේ ලෝක සත්‍ය අහුගෙන අහුවිල්ල ගැන ඔබ හිතලා බලන්න. මේ ලෝක සත්‍ය හැම කෙනාම අමාරු වැටෙනවද නැද්ද කියලා දැන් ඔබට තේරෙන්න ඕනේ. මොකද මේ විදිහට ඔබ කොහේ හිටියා? ඔබ මෙතනට එන්න ඕනේ මක් කරගන්නද? මේක ඉවර කරගන්න. ඒක වැඩක් නැහැ. එතකන් ඔබ කරන්නේ ඔය කාලේ නාස්ති කරගන්න එක විතරයි. Tamanට ගොඩ යන්න තිබිච්ච කාලයෙන් අර හිර කූඩුවෙන් පැනලා යන්න තිබිච්ච පැයෙන් විනාඩි 10ක් ගත කරනවා එක්සර්සයිසස් කරන්න. මොකටද? අරක කපන්න. තේරුමක් ඇති වැඩක් නෙමෙයි කරන්නේ. මට ඉරහඳ වගේ විශ්වාසය ඔය තේරුමක් ඇති වැඩක් නෙමෙයි කරන්නේ. ඔබ අද කසාද බැන්දත්, හෙට කසාද බැන්දත්, අනිද්දා කසාද බැන්දත්, මාසෙකට කලින් කසාද බැන්දත් ඔය මොනවා කළත් ඔය කරන්නේ තේරුමක් ඇති වැඩක් නෙමෙයි. ඇයි ඒ? මේක කල්ප කොටි 7,000කට පස්සේ හරි ඔබට ආයි මේක කරන්න වෙනවා. ගැලවෙන්න නම්. ඒකයි සෝතාපන්නයා දැකපු දේ. ගැලවෙන්න වෙන කිසිම ක්‍රමයක් නැහැ. කරන්න තියෙන්නේ මොකද්ද? සතර සතිපට්ඨානෙ වඩන එක. අනිත්‍ය දුක්ඛ අනාත්ම වඩන එක. ආර්ය අෂ්ටාංගික මාර්ගය පූර්ණ කරගන්න. එතන මම අපේ ස්වාමින් වහන්සේලාට කියපු කතාවක් මම ඔබට කියන්නම්. එතන උන්වහන්සේලාට මග වඩන්න අනිවාර්ය කරපු වෙලාවක් තියෙනවා. උදේ 8 ඉඳලා හවස 5-6 වෙනකන් අනිවාර්යෙන් මග වඩන්න. ඒක මේ ආරාමයේ නීතියක්. කියන්නේ මගේ ඉස්සරහින් ඉඳගෙන මග වඩන්න. ඊටු කාලේ Tamanට කැමති තැනක ඉඳගෙන මග වඩා ගත්තා ඒ කැමති විදිහට. හැබැයි උදේ 8 ඉඳලා හවස 6 වෙනකම් විතර කාලේ. මගේ ඉස්සරහා මට ඕන විදිහට මග වඩන්න ඕනේ. එතන ඒක නීතියක්. එතන අපි හිතමු පොඩි හාමුදුර කෙනෙකුට හරි ඕන වෙනවා. පොඩ්ඩක් උඩට වෙලා ඉඳලා පල්ලෙහාට යනවා. තව චුට්ටක් ඉඳලා යනවා පල්ලෙහාට. කියලා පොඩ්ඩක් අපි හිතමු ඇඳේ පොඩ්ඩක් ඉඳ ගන්නවා.
දැන් ඇඳේ ඉඳගත්තා කියන්නේ පින දුකෙන් නිදහස් වුණා. ටොයිලට් එකට ගිහිල්ලා මම අවඩන්න යනවා. දැන් ටොයිලට් එකට ගියා කියන්නේ මග වෙන්නද? ඔය කරන කිසි දෙයක් කළා නැහැ. එක දෙයයි. මග වඩන්න. දුකෙන් නිදහස් වෙන්න නම් එක දෙයයි තියෙන්නේ. අනිච්ච දුක්ඛ නැත වඩන්න. පොඩ උයලා හැම උයන්න කමක් නැහැ. නමුත් දුකෙන් නිදහස් වෙන්න. රස්සාවට ගිහින් යන්න කමක් නැහැ. දුකෙන් නිදහස් වෙන්න නැහැ. එක්ස්කියුස් එකක් නැහැ මේකද? ළමයා හම්බෙන්න ඉන්නවා. දැන් ළමයා හම්බෙන්න ඉස්පිරිතාලේ යන්න ඕනේ. යන්න ප්‍රශ්නයක් නැහැ. හැබැයි දුකෙන් නිදහස් වෙන්න නැහැ. මං කියන එක වැටෙනවද ඔබට? මොනවා කළත් වැඩක් නැහැ. කරන්න වැඩක් නැහැ. දුකෙන් නිදහස් වෙන්න නැහැ. දුකෙන් නිදහස් වෙන්න කරන් දෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම වඩන එක කරයි. පේෂන්ට් වගේ කියනවා. බෙදෙන්න. හැබැයි දුකෙන් නිදහස් වෙන්න. දුකෙන් නිදහස් වෙන්න කරන්න ඕන ටික වෙනම කරන්න ඕනේ. තමාද අපිට කරන්නේ. දාන ගෙදරක් තියෙනවා. යන්න. හැබැයි දුකෙන් නිදහස් වෙන්න. ගිහිල්ලා ඇවිල්ලා මග වඩ. එතකොට කෙනෙක් හිතා ගන්නවා. දැන් 8 ඉඳලා 5 වෙනකම් මග වඩන් තියෙනවනේ. අපි දැන් ඔබට දැන් අද 8 ඉඳලා 5 වෙනකම් මග වඩන් තියෙනවා. ඔබ කල්පනා කරනවා. පොඩ්ඩක් පරක්කු වෙලා ගියා නම් 9 ඉඳලා 5 වෙනකම් නේ තියෙන්නේ. ඉතින් පරක්කු වෙලා එළ පරක් වෙලා එනවා. නෑ එළ මොකද කරන්නේ? දැන් 8 ඉඳලා 5 වෙනකම් වැඩුවද දුක ඉවර වෙන්නේ නැහැ. 8 ඉඳලා කී වෙනකම් වඩන්නද? 6 වෙනකම් වඩන්න. තවනම් මැද්දේ අපි පොඩ්ඩක් එයාට කියලා හැංගිලා එමු. ගුරුහාමුදුරයිලා දේශනා පටන් ගන්න පැයකින් විතර අපි යන් ඇතුළට. එතකොට අපිට එතන ඉඳන් ඉන්න ඕනේ කාලය අඩු වෙනවනේ. කාලය අඩු වෙනවද? නැහැ. ඊගෙනදී ඔබට අරිහත් ඵලයේ පූර්ණේ කරගන්න. ඔබ පළවෙනිටම බණ අහපු දවසේ ඉඳලා අරිහත් ඵලයේ පූර්ණේ කරගන්න අවුරුදු 30ක් යනවනම් ඔබ 60න් පටන් ගත්තත් 30ක් යනවා. තමයි 60න් පටන් ගත්තොත් 50ක් විතර යයි. 30ක් නෙමෙයි. මොකද කාර්යක්ෂමතාවය අඩු වෙන නිසා. ඉතින් ඔක්කොම වැඩ කරගෙන ඉන්න හිමීට. හිමීට මග වඩන්නකෝ. වේදනි මම ඔබට කියන්නේ වෙන ඔබට මේවා කියන්න හොඳත් නැහැ. ඇයි? නිකම් පෙලෙනවා විතරයි. ඒ නිදහස් වෙන්න බෑනේ බොහෝ දෙනෙකුට. දැන් නිදහස් වෙන්න පුළුවන්. බොහෝ රූ ඇති පුද්ගලයෝ. කවුද බොහෝ රූ? බහුරු කෙටි කරන්න. එහෙම තමයි කෙටි වෙවි එන්නේ. බොහෝ රූ හිටියා. බහුරු හිටියා. බහුරු මොනවාද? බුරුණා. ලෝකෙට එක වෙස් පවා හිටියා. නේද ඉතින්? බහුරු වෙලා බూరు වෙලා දැන් බూరు. මං කියන්නේ ඇයට. විශේෂයෙන් තරුණයන්ට. තරුණියෝ පිරිසකට. හැමෝටම මේකට ඒ ගැම්ම එන්නේ නැහැ. මං කියන්නේ ඔබ දැන් පටන් ගත්තේ නැත්තම් පස්සේ පටන් ගන්න. හැබැයි අර කාලේ අපරාධයි. යහපතක් එන්නේ නැහැ. ඒ කාලේ අපරාධයි. අනිවාර්යෙන් අපරාධයි. ඉතින් මේක තමයි ඇත්ත. ඒ කියන්නේ ඔබ ඒ වෙනුවෙන් මොනවා කළත් වැඩක් නැහැ පිටින්. එතන කරන්න ඕන දේ කරන්න නැත. දොස්තර මහත්තයා කියනවා ඔබගේ ඔය ලෙඩේට වම් අතේ මේ පත්තුව බැඳගෙන ඉන්න කියලා දවස් 3ක්
ඔබ දවස් දෙකක් බඳිනවා කකුලේ. බඳලා එක දවසක් පත්තු අතේ බැඳලා දොස්තර ගාට යනවා. අහනවා. දවස් කීයක් බැඳලාද? 3ක් බැඳලා. කොහෙද බැඳේ? 2ක් කකුලේ බැඳලා, 1ක් අතේ බැඳලා. ඊට ආයෙ කියනවා. මෙන්න අලුතෙන්. සල්ලි දෙන්න ආයෙ. දැන් ඔබගේ සල්ලි ටිකත් අපරාධි. වේද මහත්තයාගේ කාලෙත් අපරාධි. ඔබගේ කාලෙත් අපරාධි. බේත් වල මුදලත් අපරාධි. ඔක්කොම අපරාධි. ආයෙ මුලින් ඉඳලාම කරන්න ඕනේ. දවස් 3ක් අතේ බඳින්න ඕනේ. වේදන ඔබ දුකින් නිදහස් වෙන්න කියලා ඔය කරන වැඩකින්වත් දුකින් නිදහස් වෙන්නේ නැහැ. බොහොම කනගාටුවට කාරණාවක්. තරහයිද? තරහයිද? ඔක තමයි ඇත්ත. දුකින් නිදහස් වෙන්න කියලා ඔබ ඔය කරන කිසිම දෙයකින් දුකින් නිදහස් වෙන්නේ නැහැ. පිටින් මොකද දුකින් නිදහස් වෙන්න ඕන කාරණාව නෙමෙයි ඔය කරන්නේ. රස්සාවට යන්නේ, ඉගෙන ගන්න, දරුමල්ල බලා ගන්න, කසාද බඳින්නේ. ඔය ඔක්කොම කරන්නේ. පිටින් මොකක්ද දුකින් නිදහස් වෙන්නේ? පොයින්නේ. දුකින් නිදහස් වෙන කරුණේ ආර්ය අෂ්ටාංගික මාර්ගේ වඩන එක. ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ බලන්න. හොඳට ඉගෙන ගැනීම. සම්මා ඉගෙන ගැනීම. ඊළඟට සම්මා කසාද වෙනීම. ඊළඟට සම්මා ළමයි හැදීම. ඒවද? මේ ඔබ අවංකව මේක තේරුම් ගන්න. මට කියන්න තියෙන එච්චරයි. ඔය කරන කිසිම වැඩකින් ඔබගේ නිවන පූර්ණ වෙයි කියලා හිතන්න එපා. ඒ කියන්නේ ඔබ දුකින් නිදහස් වෙයි කියලා හිතන්න එපා. පිටින් ඔය දුකින් නිදහස් වෙන පාර නෙමෙයි. දුකින් නිදහස් වෙන පාර තමයි දුක්ඛං දුක්ඛ සමුප්පාදං දුක්ඛස්ස චාතික්කම. අරියං චට්ටංගිකම් මග්ගං දුක්ඛූප සමගාමිනව. නැති? දුක්ඛාරය සත්‍ය වටහා ගන්න. දුක්ඛ සමුදයාරය සත්‍ය ප්‍රහීන කරන්න. දුක්ඛ නිරෝධාරය සත්‍ය සාක්ෂාත් කරන්න. ඒ උදෙසා දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව භාවිතා කරන්න. ඔය ක්‍රමේ විතරමයි තියෙන්නේ පිටින්. එකම ක්‍රමයයි. මේකෙන් නිදහස් වෙන්න තියෙන්නේ. වෙන කිසිම ක්‍රමයකට මේකෙන් නිදහස් වෙන්න බෑ. එහෙනම් ඔය ක්‍රමේ කරනවා හැරෙන්න ඔබ කරන අනිකුත් කිසිම දෙයකින් ඔබව දුකින් නිදහස් වෙන්නේ නැහැ. තව තවත් දුකට බැඳෙනවා මිස. අසාධාරණ නැද්ද? දැන්වත් ඔබට හිතෙන්නේ නැද්ද ඔබගේ දරුවාට මේ යහපත කරන්න ඕනේ කියලා? මෙතන මම මේ කියන ඒවා ඔබට තේරුම් ගන්න ගොඩ කාලයක් යයි සමහර විට. නැත්නම් ඒ වෙනකොට ඔබගේ දරුවාගේ ජීවිතය විනාශ කරලා ඉවරයි. මගේ ජීවිතෙන් උපමා අරන් ඔබට කියන්නේ ඒකයි. අපරාධේ. මම නාලන්දෙට ගියේ අපරාධේ. 4:00ට බස් එකේ නැග්ගේ ඉස්කෝලේ ඇස්සේ. අපරාධේ. ගෙනුන හිතනවා එච්චර හොඳ ඉස්කෝලේකට යන එක අපරාධ කියන්නේ එපා. එහෙම හිතන්න පුළුවන්. මටත් ඉස්සරේ හිතුණා. හොඳ ඉස්කෝලේකට යන්නේ. දැන් හිතනවා ඉතින් අට්ටියති හරායති ජිකුච්චති. මම මෙතන නෙන්නේ. මෙතනට එනකොට ස්වාමීන් වහන්සේලා මගෙන් ඇහුවේ එක දෙයයි. නායකාරයෙක්ද නත්ති බන්තේ. පිරිමියෙක්ද ආම බන්තේ. ඔය තමයි හැවේ. පුරිසෝසි අනනෝසි ඔය මොහොම ඇහුවා මගෙන්. මේ උපසම්පදා දෙනකොට. තමන් බාරේ පිරිසක් තියාගෙන දින්නේ. එයාට යන්නේ නම නැති කළාද එන්නේ. ඒවා තමයි හැවේ. gadu තියනවාද? සුව නොවන ඔය මොනවා හරි රෑෂස් වගේ දේවල් තියෙනවද? ඒව ඇහුවා. තථාගතයන් වහන්සේ එයාට එපා කියලා තියෙනවනේ කරන්න. රාජබටේද කියලා ඇහුවා. මගෙන් නෑ. ඕලෙව කළාද? විශ්වවිද්‍යාලේ පාස්ද? ඒලෙව කළාද? එහෙම මොකද වෙන්නේ? ඉතින් අපරාධ නැද්ද මම ඒ ටික ගත කරපු මගේ කාලේ? මගේ අවසානයේ මෙතන. මට මෙතන අවසානයේ කරගත්තේ නැත්නම් එහෙම ගොඩ යන්න බෑනේ. ඇයි? එක මගයි තියෙන්නේ. ඒක තමයි ආර්යස් නැංකම. මට
මට දුකයි. මේ මුළු සසරම මහා ගින්නක් විදිහට මට දැනෙනවා. එහෙනම් මට මේ ගින්නෙන් නිදහස් වෙන්න තියෙන එකම ක්‍රමය මොකක්ද? හොඳ රස්සාවක්. ඔයාගන්න එකද? නැත්තම් හොඳ කසාදයක් බැඳගන්න එකද? හොඳ කසාදයක්. ලොකු පවුලක් හදාගන්න එකද? නෑ නෑ පුංචි පවුලනේ රත්තරන්නේ. එහෙම හදාගන්න එකද? නෑ මේක ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒක ඒව නෑ. ඉතින් ඔබට ඕක තේරෙන්නේ නැද්ද? මේ සරල කෙමිස්ට්‍රියක් නෙමෙයිද මම මේ කියන්නේ? ඔබට දුක දැනෙනවා නම් මේක දුකයි කියලා තේරෙනවා නම් අඩුම තරමේ පියෙහි විප්‍රයෝගෝ දුක්ඛෝ අප්පියෙහි සම්පයෝගෝ දුක්ඛෝ දෙකවත් තේරෙනවා නම් තමන්ගේ අම්මා තාත්තා මැරුණාට පස්සේ දරා ගන්න බැරි පපුවේ වේදනාව එනවා නම් දුව පුතා තමන්ගෙන් අයින් වුණාට පස්සේ මහ වේදනාව එනවා නම් අකමැති මිනිසුත් එක්ක වැඩ කරන්න ගියාට පස්සේ නිතර පෙලිලි ගැටිලි ඇති වෙනවා නම් ඒක මහා මානසික අසහනතාවයක් නම් අඩුම තරමේ ওই ටිකවත් තේරෙනවා නම් මේ සසර කියන්නේ මහා දුකක් බව තමන්ට තේරෙන්නේ නැහැ. ආයි ඉපදිලා මොකක් වුණත් ඒක අපි අතල්ලා දාමු ආයි ඉපදෙනවා කියන එක. එහෙනම් මේකෙන් නිදහස් වෙන්න තියෙන ක්‍රමයක් ගැන තථාගතයන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඒක තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩන එක. දැන් බලන්න ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මොනවද තියෙන්නේ කියලා. O levelද, A levelද, ශිෂ්‍යත්වයේද, කැම්පස් යන එකද, ඉංජිනේරුවෙක් වෙන එකද, දොස්තර කෙනෙක් වෙන එකද මොකද තියෙන්නේ කියලා බලන්න. නමුත් මෙන්නදී ඔබට මේක අතාරින්න බැරි තරමට ඒක ඔලුවට කාවැදෙලා ඉවරයි. එහෙම කියන්න එපා හඳුනේ. හොඳට දොස්තර කෙනෙක් වගේ වෙලාම ළමයා මකින් මහණුනහම ඒකේ පොඩි ගැම්මක් තියෙනවා. කාටද බලව ගැම්මක් තියෙන්නේ? කාටද ගැම්මක් තියෙන්නේ? අපිට නම් හොඳයි. දොස්තර කෙනෙක් පැවිදුණාට පස්සේ අපිට අනිත් අයව ගන්න ලේසි. මේ බලපන්. ඔබ මොනවද කතා කරන්නේ? දොස්තර කෙනෙක් පැවිදිලා ඉඳලා ඔබ මොනවද කරන්නේ? මෙන්න මේවරේ කියලා ඇදලා ගන්න පුළුවන් අපිට. නැත්නම් දොස්තර මහත්තයාට මොකද තියෙන වාසිය? එයා දොස්තර කෙනෙක් වීම තුල. දැන් මට මොකද තියෙන වාසිය පිටින්දනේ මම ඉගෙන ගත්ත දේ තුල? මම ඔබට එක උදාහරණයක්වත් අරන් තියෙනවා. ගෑස් ටර්බයින් එන්ජින් එකක් ගැන එහෙම කතා කරලා තියෙනවද මම? මම මග වඩනකොටවත් පාවිච්චි කරන දේවා. මේ අනිච්ච දුක්ඛ අනාත්තනේ වඩන්න තියෙන මේකනේ. අනිච්ච දුක්ඛ අනාත්ත කියන කරුණු තුන හරියට තේරුම් අරගෙන ඕක තමයි ජීවිතේම වඩන්න දෙන්නේ. වෙන මොකුත් නැහැ. එහෙනම් අනික් කාලයේ සම්පූර්ණයෙන්ම අපරාධේ. ඒකයි මම ඔබට මේ පෙන්වන්න දෙන්නේ. මගේ ජීවිතේ අවුරුදු 30 මූලික 30 අවධියක් ගියා. 30ක් කියමුකෝ. අවුරුදු 30ක්ම ගියා. මොකටද? අට්ඨියති හරායති jigucchati වලද. ඔබගේ කොහොමද? ඔබගේ ජීවිතේ කොච්චර විතර ගිහිල්ලාද තියෙන්නේ? 60 70? එහෙමත් ගිහිල්ලා තියන අය ඉන්නවා. මොකටද? අට්ඨියති හරායති jigucchati කරන්නේ. ඒ කියන්නේ සසරකුත් අවුරුදු 60ක් ගියා. අට්ඨියති හරායති jigucchati වල. සසරකුත් අවුරුදු 60ක්. සමහරුන්ගේ සසරකුත් අවුරුදු 25ක් 28ක් 30ක් ওই විදිහට ගිහිල්ලා ඉතින්. නමුත් මතක තියාගන්න පිටුනේ. අර මොනවා කළත් ඒකෙන් නෙමෙයි දුකෙන් නිදහස් වෙන්නේ. මගේ වැඩේම තමයි. අසාධාරණයි. ලෝකයට අසාධාරණ බව මම පිළිගන්නවා. මම මේ හදාගත්ත ගෙදර හැමදෙන්නේ ඒක එහෙම දාලා ඉන්න පුළුවන් ඒ හරි අසාධාරණයි. ඒකනේ මම කියන්නේ දැන් එන්න එපා. පස්සේ එන්නකෝ. පස්සේ ඇවිල්ලා ඒ ටිකත් එක්කම කරන්නේ. දැන් සමහර ඔය ෆිට්නස් උගන්වන පුහුණු කරුවෝ ඉන්නවා. දැන් මේ පුහුණු කරුවාට කිව්වට පස්සේ පැයයි ඔයිට වඩා බෑ. පැයයි තමයි දෙන්නේ කියලා. ඒ පැය ඇතුළත ට්‍රේන් කරන්න කියලා මා මොකද හරි වේදනාකාරී නේ ට්‍රේන් කරන එක. ඊට පස්සේ අර සල්ලි ගෙවලා ඇවිල්ලා දැන් මේ මිනිහයාට මහන්සි වුණාම මේ මිනිහයා මොකද කරන්නේ? අර පුහුණු කරුවාත් එක්ක කතා කර කර ඉන්නවා. මොකටද?
අර කාලේ යන්න. සමහර පුහුණුකරු ඉන්නවා. සද්ද නැති ඉන්නවා. ඉඳලා දැන් දන්නවා මේ කට්ටකම කරන්න කියලා. ඒක නිසා සද්ද නැති ඉඳලා ඉවරලා පස්සේ කියනවා හරි බොහොම හොඳයි ඔබගේ කූටකමට මාව අහු වුණා. දැන් ඔබ පවු නිසා මම මේ එක්සර්සයිස් එක දෙන්න ගියේ. දැන් ඒක දෙන්න වෙන්නේ නැහැ. ඒකේ කාලය ඉවරයි. එන ඊළඟ එක දෙනවා. ඊළඟ එක කරන්න බෑ මේක නැතුව. ඒක නිසා ඒ දෙකම මිශ්‍ර කරපු වෙන එක්සර්සයිස් එකක් තියෙනවා. අන්න ඒක දෙන්නම් කියලා. ඒතකොට තමයි අරකට තරු වීසි වෙන්නේ. මොකද මේ දෙකම මිශ්‍ර කරලා කරන එක්සර්සයිස් එක ගොඩක් අමාරුයි. මුලින් කරගත්තා නම් හොඳයි කියලා හිතෙන්නේ අන්න ඒ වෙලාවට. ඒ වගේ මේ තරුණ පිරිසට දැන් කට්ටි පැන පැන හිටියට දවසක වුමනා වෙයි. එතකොට ගොඩක් අමාරු වෙයි මේක කරන්න. ඒ හොඳට ඔළුවේ තියාගෙන කට්ටි. මං කියන ඒවා බොරු වෙන්න හේතුවක් නැහැ පින්වදනේ. මොකද මම කියන්නේ තථාගතයන් වහන්සේගේ වචන. හොඳට මතක තියාගන්න. ඔබ කවදා හෝ ඔක පටන් ගන්න ඕනේ. ඒකට ඕනනම් සසරකුත් තවත් බවේකුත් තවත් අද්බවේකුත් තව කල්ප කොටි සාස්ත්‍රිකුත් ඕම ගිහිල්ලා ආයි දවසක් උදා වෙයි. එදාට හරි මේක කරන්න ඕනේ. ඒක නිසා මේක නොකර ඉන්න එපා පින්වදනේ. වඩා හොඳයි දැන් කරගන්න එක. පස්සට කල් දාන්න එපා. මේ උදෙසා නැතුව කරන එකම වැඩකින්වත් ඔබට මග වැඩෙන්නේ නැහැ. හෙට ඇවිල්ලා කතා කරන කෙනෙක් නංගි. අපේ ගමේ අය අපි ඔක්කොම වයසක අය කට්ටිය එකතු වෙලා අපි යනවා සොලොස් මස්ථාන වන්දනා කරන්න. යන්න නංගි දවස් 5ක ට්‍රිප් එක. නෑ ඔබ හිතනවා අනේ කොච්චර වටින දෙයක්ද? යයි. දවස් 5ක් ගිහිල්ලා එනවා. කනගාටුයි කියන්නට. අට්ටියති. හරායති. චිකිච්චති. තින් තමයි. වැරදියට ගන්න එපා. තින් තමයි. අට්ටියති. හරායති. චිකිච්චති. මොකද දුකින් නිදහස් වෙන්න ඔහොම එකක් කියලා නැහැ තථාගතයන් වහන්සේ. මට වයින් එපා. මං අහිංසකයෙක්. තථාගතයන් වහන්සේ ඉන්නේ. මම උන්වහන්සේගේ වචනේ මේ කියන්නේ. බවුන් ඒ සරණං යන්ති පබ්බතානි වනානිච ආරාම රුක්ක චේත්‍යානි මනුසාබය තජ්ජිත. නේතං කෝ සරණං කේමං නේතං සරණ මුත්තම නේතං සරණ මාගම්ම දබ්බ දුක්ඛ පමුච්චති. ඔයක නෙමෙයි සරණේ. ඕක නෙමෙයි පින්වදින දුකින් බය දුරු කරගන්න තියෙන ක්‍රමේ. ඕක නෙමෙයි විමුක්තිය උදා කරගන්න තියෙන ක්‍රමේ. ඔය ක්‍රමේ කළා කවදාවත් දුකෙන් නිදහස් වෙන්න බෑ. එහෙමයි තථාගතයන් වහන්සේ දේශනා නේතං කෝ සරණං කේමං. ඕක නෙමෙයි මේ බිය දුරු කරගන්න තියෙන මඟ. නේතං සරණ මුත්තමං. ඕක නෙමෙයි විමුක්තිය උදා කරගන්න තියෙන මඟ. නේතං සරණ මාගම්ම සබ්බ දුක්ඛා පමුච්චති. ওই විදිහට ගියා කියලා කවදාවත් මේ සියලු දුක් නිවාරණය කරගන්න හම්බ වෙන්නේ නැහැ. ඔන්නෝක පාඩම් කරගන්න. හැමතිස්සෙම ගියේ. තියා නිදාගන්න. අපේ ස්වාමීන් වහන්සේට මම කියලා තියෙනවා ඕක පාඩම් කරගෙන හැමතිස්සෙම කියන්න කියලා. ඇයි පොඩ්ඩක් නිදාගන්න හිතනොත් එහෙම කියන්නේ නේතං කෝ සරණං කේමං නේතං සරණ මුත්තමන් නේතං සරණ මාගම්ම සබ්බ දුක්ඛා පමුච්චති. කියාගන්න තියෙන එක මොකක්ද? මේ නිදාගන්න එක නෙමෙයි. බිය දුරු කරගන්න ක්‍රමේ. මේ නිදාගන්න එක නෙමෙයි විමුක්තිය ලබන ක්‍රමේ. මේ විදිහට කළොත් එහෙම කවදාවත් සසර දුකෙන් නිදහස් වෙන්න හම්බෙන්නේ නැහැ කියලා. පොඩි කම්මැලි කමක් හිතලා පොඩ්ඩක් මේ ගහක් හරි ඉඳගෙන ඉන්න ඕනේ කියලා හිතෙනවා. එතකොට මොකද කියාගන්න තියෙන්නේ? නේතං කෝ සරණං කේමං නේතං සරණ මුත්තමන් නේතං සරණ මාගම්ම සබ්බ දුක්ඛා පමුච්චති. ඕක කියාගන්න තියෙන්නේ. භාවනාවට වඩිනකොට කියන්න කියලා තියෙන මොකද්ද? ඒතං කෝ සරණං කේමං ඒතං සරණ මුත්තමං ඒතං සරණ මාගම්ම සබ්බ දුක්ඛා පමුච්චති. මේ තියෙන්නේ. මෙන්න මේකයි බිය දුරු කරගන්න ක්‍රමේ. මෙන්න මේකයි විමුක්තිය ලබන ක්‍රමේ. මේ විදිහට කළොත් නම් සියලු දුක් නිවාරණය කරගන්න පුළුවන් කියලා. ඉතින් ඔබත් කියාගන්න වෙන්නේ. එතකොට ඔබට කවදාවත් ඒතන් කියන්න වෙන්නේ නැහැ. ඒ කියන්නේ බදාදාට සෙන්සුරාදටයි. අනිත ඔක්කොම කියන්නේ මොකක් කියලාද? නේතන්. බත් හැලී ඉබේ තියලා වැඳගෙන නේතං කෝ සරණං කේමං නේතං සරණ මුත්තම. ඕක තමයි කියන්නේ. බොරුද? බත් ලිබේ තිබීම
බත් හැම්බෙන එකද නිවන? නමුත් කරන්න වෙනවා. මම කියන්නේ කරන්න එපා කියලා නෙමෙයි. නමුත් මම ඔබට මේ පෙන්눔 කළා දෙන්නේ පින්වතුනි ඔය එක වැඩකින්වත් ඔබ බලාපොරොත්තු වෙන එක වෙන්නේ නැහැ. එහෙනම් අඩුම තරමේ පින්වතුනි ඔබ වැටිච්ච වලේ දරුවව වටන්න නැතුව ඒකව නිදහස් කරන්න. ඒකත් ඔය වලේ වැටුණොත් ආයි ඒකටත් එන්නේ ඒකගේ දරුවව නිදහස් කරන්න තමයි. මේ මොඩ හිතලා බලන්න. ඒකටත් එන්නේ ඒකගේ දරුවව නිදහස් කරගන්න. ඒ தත්ත්වය උදා කරන්න එපා ඒ අහිංසක ජීවිතවලට. දැන් මම මෙහෙම කියනකොට මෙහෙමද මේකට හැකියාව තියෙන අය කොහොම හරි වීර්ය අරගෙන ගැලවෙන්න ඕනේ. මේ ඔබට ගැලවෙන්න මේවා කියන්නේ. මේ සෙල්ලමන්නේ මේ මම භයානක කම වැඩක් මම මේ කියන්නේ. එදිනේ පල්ලෙහාට ගිහිල්ලා සතර පය ගැටෙන් පහළට වැන්නොත් හිතන්නවත් එපා. මොකද ආයි ගොඩේ එන්න බෑ පින්වතුනි. ආයි ගොඩේ එන්න පොලිමේ ඉන්න ඕනේ. විපාක ගෙවලි වරුණාම තමයි ගොඩේ එන්න වෙන්නේ. ඒ තරම් භයානකයි පින්වතුනි. මේ මෝඩකම කරගන්න එපා. ඒක නිසා පුළුවන් තරම් මේව ගැන කල්පනා කරන්න. පුළුවන් තරම් කල්පනා කරගන්න. මේ තියෙන ගෝරතර ස්වභාවය දවසින් දවස මෙනෙහි කරන්න පින්වතුනි. කිසිම තේරුමක් නැතුව මේ ගත කරන ජීවිතය ගැන. මේවා තමයි ඔබ භාවනාවට නගා ගන්න විදිහ මේවට තමයි ගැලවෙන්නේ මේක. මම ඔබට කිව්වේ නේද? රන් වූවක්, රිදී වූවක්, මුතු වූවක්, මණික් වූවක් නේද ඔය දැන් තියෙන්නේ. දැන් මොනවටද ඔය හිතාගෙන ඉන්නේ? හිස් වූවක්, පොල් වූවක්, අසාර වූවක්, හර නැත්තක්. ඔන්න ඔය තියෙන ස්වභාවයෙන් තියෙනවා. පින්වතුනි රන් වූවක්, රිදී වූවක්, මුතු වූවක්, මණික් වූවක් කියලා හිතාගත්තට පස්සේ තමයි ඔය ඇලිල්ල පටන් අරන් තියෙන්නේ. ඔබ කලින් ඔකට ඔහොම ඇලිලා හිටියේ නැහැ. හිතේ දෝෂයක් නිසා ඕක වෙලා තියෙන පින්වතුනි. ඒක තේරුම් ගන්න. ඔබ ඒකට කැමති තමයි ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒකට උඩින් ඔබ හිතන්න. ඔබ මේ වසීගුරුකමට අහු වෙලයි මෙහෙම ඉන්නේ කියන එක. ඒක ඇත්ත තේරෙන්නේ බෑ ඔබට. දෘෂ්ටිය කැඩෙනවා කියන්නේ ඒකට නෙවෙයි. දෘෂ්ටිය කැඩුනට සංඥා විපරීතේ තියෙනවා. චිත්ත විපරීතේ තියෙනවා. දෘෂ්ටිය තමයි කැඩෙන්නේ. සංඥා විපරීතයේ තියෙන නිසා පින්වතුනි ඒක දැක්කහම ආසයි. ඒකට කමක් නැහැ. ඒක පස්සේ බැරියයි. ඉස්සෙල්ලා ඒක ගැන ඇත්ත හිතාගන්න. කියන්නේ ඔබට හැමතිස්සෙම වැටහෙන්න ඕන එක දෙයයි. ඒ තමයි මම වසීගුරු කමකට අහු වෙලා ඉන්නේ කියලා. නමුත් ගෑණි දැක්කවම ඇදේනවා. ඒක කමක් නැහැ. නමුත් වසීගුරු කමකට අහු වෙලා ඉන්නේ කියලා හිතන්න. මේ වසියක් නිසායි මට මේක වෙලා තියෙන්නේ. නැතුව මම ඇත්තටම නම් කවදාවත් මේ වගේ කෙනෙකුට කැමති වෙන්නේ නැහැ. මම කිව්වේ මේ තමන්ගේ නෝනා ගැන හිතන්න ඕන විදිය නෙමෙයි. මේ සියලු දෑ ගැන හිතන්න ඕන විදිය. මේ පියවිසියෙන් නම් මම මේකටපත් වෙන්නේ නැහැ. මේ වසී බන්ධනයකට අහු වෙලායි මට මේක උනේ. දැන් ඒ කියන වෙලාවෙත් මොකද වෙන්නේ? ඇදෙනවා එතනට. ඒකට කමක් නැහැ. ඇදිලා ඒක අසුරුත් කරනවා. ඒත් කමක් නැහැ. ඒ වෙලාවෙත් හිතන්නේ මොකද්ද? මම වසී බන්ධනයකට අහු වෙලා ඉන්නේ. මොකද මේ දින ඔන්නොතනදී තමයි ඕකට තමයි කියන්නේ දෘෂ්ටිය කැඩෙනවා කියලා. ඒක අසුරු කරන්නේ ආස්වාදයි සැපයි සාරයි කියන දෘෂ්ටිය තුල ඉඳගෙන නෙමෙයි. ඒක අසුරු කරන්නේ පෙළෙනසුළු දුක් දෙනසුළු අසාර දෙයක් දෙයියනේ මම මේකට බැඳිලානේ. ඔනෝක තමයි සෝතාපන්නයාගේ ස්වභාවය. එයා පෘථග්ජනවදීදී පින්විතනේ අනේ හරි ෂෝක්නේ කියලා ඇවිල්ලා බැඳුනේ. දැන් එහෙම නෙමෙයි. දැන් එයාට හිතෙන්නේ මේ පෙළෙනසුළු දුක් දෙනසුළු අසාර දෙයට අයියෝ මම බැඳිලානේ මං කොහොමද මේකෙන් ගැලවෙන්නේ? එයා එදා ඉඳලා කල්පනා කරන් පින්විතනේ මේකෙන් ගැලවෙන ක්‍රමය ඔන්න ඕකයි සෝතාපන්නයාගේ ඇති. තව ඇලෙන ක්‍රමය ගැන නෙමෙයි ගැලවෙන ක්‍රමය ගැන එයා හිතන්නේ. ඒව ඇසුරු කරනවා. බැඳිච්ච තැන් ඇසුරු කරනවා. කසාදත් බඳි. ඇසුරුත් කරයි.
ඒ ඔක්කොම කරයි. හැබැයි ඒ හැම වෙලාවකම එයාට හරි ඔඩ් ගතියක් දැනෙනවා. මං ඇයි මම මේ මොකද්ද මේ කරන්නේ? එහෙම හිතනවා එයාට. එයාට හැමදෙස්සම මොනේ ගැලවෙන්න. නමුත් එයාව අහු වෙලා ඉන්නේ බන්ධනේට. එයා කැමැත්තෙන් බන්ධනේ ඉන්නව නෙමෙයි. පෘථග්ජනය හැම නෙමෙයි. මේ කැමැත්තෙන් බන්ධනය කරගෙන ඊට පස්සේ මොකද කරන්නේ? තව ටිකක් නට් අද කරගන්න. ඒ පෘථග්ජනය කියන්නේ. දැන් බන්ධනේට අහු වෙලා ඉන්නේ. පෘථග්ජනය මොකද කරන්නේ? අනේ කොච්චර ෂෝක්ද? තව ලං වුණොත් තවත් ෂෝක් කියලා. අත දාලා දෙපැත්තෙන් පිටිපස්සේ නට් දෙක තද කරනවා. තද කරගෙන අරකට තා හිර වෙනවා. සෝතාපන්න ඵලයටපත් වෙච්ච ගමන් වෙන්නේ පිටුතුනේ. බන්ධනේ තමයි ඉන්නේ. නැවද එයාට ඕනේ මොකක්ද? මේකෙන් ගැලවෙන්න. ඒක නිසා එයා මොකද කරන්නේ? පිටිපස්ස රස දාදා මේ නඩ් දෙක ගලවනවා. එයාගේ සිහිය තියෙන්නේ ඒකටමයි. නැත්නම් බන්ධනේ ඉන්නේ. නැවත එයා ගලවනවා මේ. කොහොම හරි ඕනේ එයාට අහින් වෙන්න. එයා කැමතියි. බන්ධනේ ඉන්නත් කැමතියි. නෑ නෙමෙයි. බන්ධනේ රන් රිදී මුතුමැණික් වගේ එයාට පේනවා. නමුත් එයා දන්නවා මේ රන් රිදී මුතුමැණික් නෙමෙයි කියලා. ඒකයි කියන්නේ පිටුදෙනි සිහිය පවත්තන්න කියලා. කාටද කිව්වේ? සෝතාපන්නයට. පෘථග්ජනයාට සිහිය පවත්තන්න බෑ. සෝතාපන්න මේ දෙක හොඳට තේරුම් ගන්න මේ ඔබට තේරුම් ගනී ඔබ ඊට පස්සේ ඔබ කොහෙද ඉන්නේ කියලා. කෙනෙක් ඉන්නවා එයා හිතන් ඉන්නෙත් මේ රන් රිදී මුතුමැණික් කියලා. එයාට පේන්නෙත් රන් රිදී මුතුමැණික්. තව කෙනෙක් ඉන්නවා එයා දන්නවා මේ රන් රිදී මුතුමැණික් නෙමෙයි ගූ ගොඩක් කියලා. හැබැයි එයාට පේන්නේ රන් රිදී මුතුමැණික් වගේ. ඒක නිසා එයා මේකට ඇලිලා ඉන්නවා. දැන් මට කියන්න මේ දෙන්නාගේ ක්‍රියාකාරීත්වයේ තියෙන වෙනස මොකක්ද කියලා? දැන් පළවෙනි එක්කෙනා හිතන් ඉන්නේ රන් රිදී මුතුමැණික් කියලා. එයාට පේන්නේ රන් රිදී මුතුමැණික් නම් එයා කවදාවත් පිටින් ඒකෙන් ගැලවෙන්න උත්සාහ කරන කෙනෙක් නෙමෙයිනේ. නමුත් අනිත් එක්කෙනා ඉන්නවා එයා දන්නවා මේ ගූ ගොඩක් කියලා. නමුත් පේන්නේ රන් රිදී මුතුමැණික් කියලා. එතකොට පිටින් එයා බය වෙනවා ඒකට. එයා හරිම ආයාසකින් ඉන්නේ. නමුත් රන් රිදී මුතුමැණික් නිසා මොකද වෙන්නේ? එයා මේකට ඇලිලා තියෙනවා. නමුත් එයා දන්නවා පිටින් රන් රිදී මුතුමැණික් නෙමෙයි කියලා. එහෙනම් දැන් මට කියන්න මේ දෙන්නේ සිහිය පිහිටවන්න කියන්න ඕනේ කාටද? පළවෙනියටද දෙවෙනියටද? දෙවෙනියට. පළවෙනිය කොහොමද සිහිය පිහිටවන්නේ? එයා හිතන් ඉන්නෙත් මොකක් කියලාද? රන් රිදී මුතුමැණික් කියලා. එහෙනම් පිටින් සතර සතිපට්ඨානිය වැඩෙන්නේ නැහැ. සෝතාපන්න නැති කෙනෙකුට. ඔප්පුණාද නැද්ද? ඒක හැරෙන්නේ. ඔය කොච්චර විකෘති කිව්වා. ඔබ හරියට තෝරගන්න එතකොට හරි. ඔබ නිවන් දකින්න විකෘතිය නෑ ඔබ විකෘතිය නිවන් දකින්න. මේ ප්‍රകൃතිය නිවන් දකින්න බැරි නම් විකෘතියෙන් හරි නිවන් දකින්න ඕන කොච්චර වටිනවද? මොකද අපිට ඕන ප්‍රകൃතියද විකෘතියද කියන එක නෙමෙයි. අපිට ඕන මොකද්ද? නිවන සාක්ෂාත් කරගන්න. මම ඔබට නිකන් කාරණා කියන්නේ නැහැ නේද? මේ ඔප්පු කරලා පෙන්නන. මම ඔබට ඔප්පු කරනවා වෙන කාටවත් නෑ ඔප්පු කරන්න යන්නේ නැහැ. කවුරු හරි ගොත්තේ ඔබ වැරදි කියලා සමා වෙන්න වැරදි. සමා වෙන්න කොහෙටද වඳින්න ඕනේ? ඒ විදිහ. ඔබට ඔප්පු කරලා පෙන්නනවා. මොකද පින්විතනේ ඒකෙන් යහපතක් වෙන නිසා. යහපතක් වෙන්නේ නැත්නම් මොකටද පින්විතනේ මම කාලේ නාස්ති කරේ? දහමට නිග්‍රහ කරන්න බෑ පින්විතනේ. දහම තියෙන්නේ කාටවත් කැපිලා පේන්න කටයුතු කරන්නේ නෙමෙයි. කරලියට එන්න නෙමෙයි දහම තියෙන්නේ. කරලියෙන් බහින්න. මේ මොඩ වැඩ මම කරන්නේ නැහැ කවදාවත්. මම අන්ත සංසාරේ ඇති වෙන්නව කළා. මම කරපුවා මට එන්නේ නේ? ආරයන් වහන්සේලා කී දෙනෙකුට මම කොහොමද දොස් නගන්නේද අතීතේ? නේ මම දන්න ටික කියලා ඉන්න මේකනේ බොල හරි. උඹලා මොනවද ඔය කියන්නේ? නවතපියවෝ. ඒ කරපාට වෙන්නේ නවීති මම නරකාදියට läගලා ශේෂ කර්මේ පරිසම් දෙනවා. මම ඒ ඔක්කොම ඇක්සෙප්ට් කරනවා පිටින්.
මං කරපුවා මට දෙන්න ඕනේ. ගන්නෙම නැහැ. නේ? මං කරපුවා කාට දෙන්න ඕනේ? මුදාට? නෑ මට. ඒව හැම උදුර ගන්න එන්න එපා. ඒ ඔක්කොම විපාක මට එන්න ඕනේ. ඒ විඳගෙන ඉන්න අපි වෙන කරන් දෙයක් නැහැ. පෙරලා විපාක දෙන්න කරන්න ගියොත් එහෙම ප්‍රශ්නයක්. පෙරලා කර්ම කරන්න ගියොත් ආයෙ විපාක හැදෙනවා. ඒකෙන්ද හොඳම දේ තමයි විපාක විඳගෙන ඉන්න එක. අපි හොඳටම දන්නවනේ අපිට විපාක එන්නේ මොකක් නිසාද කියලා. එහෙනම් තව තවත් බය වෙනවා මොකටද? රාග දේශ මොහ වලට. මේ නිත්‍ය සුඛ අත්ත කියලා හිතාගෙන ඉන්න දෙයට තව තවත් බය වෙනවා. පේනව නේද නිත්‍ය සුඛ අත්ත කියලා හිතාගෙන කරපුවා. දේසි පහසු දේවල් කරලා තියෙන කියලා බලන්න හොඳට සසරේ. ඒක නිසා පින්විතනේ ඉතින් ඔන්න ඕක තමයි ගොඩ යන මාර්ගය. එන හැමදෙස්සෙම අරක මතක තියාගන්න නේතං කෝ සරණං කේමං නේතං සරණ මුත්තමං නේතං සරණ මාගම්ම සබ්බ දුක්ඛා පමුච්චති. ඕක මතක තියාගෙන ඉන්න. ඔබ කරන හැම වැඩක් වෙලාවෙම ඕක පොඩ්ඩක් මතක් කරගන්න. නැත්තම් තමන් හිතින් හිතාගන්න, තමන් හිතින් තමන්ට කියාගන්න බොල බූරුවෝ අර භාවනාවක් වඩන වගේ මට ඕනනම් කියන්න බෑ. දැන් මං කෙනෙක් කියන්න. බොල බූරුවෝ එහෙම නේ? තමන්ට කියාගන්න ඕනේ හැටි. ඈ දැන් ඔබ ඔතන ඉඳන් හිටියා කියලා. ඕක නෙමෙයි බිය දුරු කරගන්න තියෙන ක්‍රමය. ඕක නෙමෙයි විමුක්තිය සලස ගන්න තියෙන ක්‍රමය. ඔය ක්‍රමය කළා කියලා උඹට කවදාකවත් දුකින් නිදහස් වෙන්න වෙන්නේ නැහැ. ඉතින් තමන්ට කියාගත්තා. නැගිට්ටා. නැගිටලා ආයෙ ඔළුවසට ඒත් උනා. දැන් ආයෙ මොකද කියන්නේ? බොල බූරුවෝ පටන් ගත්තා. නේතං කෝ සරණං කේමං නේතං සරණ මුත්තම. දැන් තමයි භාවනා කරන්න ඉඳ ගන්නවා. අන්න එතකොට කියනවා රත්තරන් පුතේ ඔන්න ඕක තමයි දුකින් නිදහස් වෙන්න තියෙන ක්‍රමේ. ඕක තමයි විමුක්තිය සලස ගන්න තියෙන ක්‍රමේ. ඕන් ওই විදිහට කළොත් උඹට සියලු දුකෙන් අත මිදෙන්න පුළුවන්. කියලා හිතාගෙන දැන් භාවනා පටන් ගන්නවා. අනිත් වෙන කිසිම ක්‍රමයකින් පින්වදනේ ඔබට විමුක්තිය සලස ගන්න හම්බ වෙන්නේ නැහැ. ඔය ඔක්කොම අට්ඨියති හරායති jigucchati. ඔබට හිරෙන් නිදහස් වෙන දීච්ච කාලේ ටික ටික අඩු කරගන්න එකයි ඔය කරන්නේ. ඕකෙන් ඔබට යහපතක් වෙන්නේ නැහැ පින්වද. හැබැයි මම මේ නිවන කියන තැන ඉඳලා කතා කරන්නේ පින්වදනේ. ඒක නිසා සමාජයට මේක දාන්න යන්න එපා. දැන් අද මහත්තයෙක් බොහොම ශ්‍රේෂ්ඨ පින්කමක් කළා. මම අපේ හාමුදුරනේ කිව්වා එතුමන්ලව අතනට අරගෙන ගිහිල්ලා වෙනම දේශනාවක් කරන්න කියලා. එයි මේ දේශනාව හිටියොත් එහෙම. මොකද වෙන්නේ? පොල්ලෙන් ගැහුවා වගේ තියෙයි ඊට පස්සේ. එයි මේක තාම ගැලපෙන්නේ නැහැ. මේ මහත්යන තමයි ගැලපෙනවා ඇති. නෝනටත් ගැලපෙනවා ඇති. නම් සමහර ඥාතීන්ට ගැලපෙන එක නැති වෙන්න පුළුවන්. මොනවද ඒ කියන්නේ මේ හාමුදුරුවෝ? යන්නවත් එපා පැත්ත බලාදක. එහෙම කියලා රහින්ස ගැන නිවන් දකින්න chance එක සම්බන්ධ නැති වෙයි. එක්කෙනෙක් හරි ඥාතිවරු ඉන්න පුළුවන් එහෙම. දැන් මේ ටික අහගෙන කතාවක් බැඳලා හිටිය හැකිද? මං කියන්නේ ඒ අයගේ වැරද්දක් නෙමෙයි. දහම තේරෙන්න ඕක වෙනස් වෙනවා. දැන් මෙතන නැද්ද ආශාවෙන් කතාවද බැඳපුවා. ආශාවෙන් කතාවද බැඳපුවා ඉන්නවා. දැන් ජෝඩු පිටින් මම අයින් වෙන්න හදන්නේ. කොහොම හරි නිවනට බර වෙන්න හදන්නේ. එහෙම වෙනවා පෙන්නේ. ඒ කාලයාගේ හැබැයි මේකයි පෙරහැර එන්න ඕනේ. හැම කෙනාම පෙරහැර එනවා. හැබැයි එහෙම කියලා. අයිලෙන් බිමට බහැපියක්කු. ආයි අයිලට නැහින්න එපා. අපි පෙරහැර එන්නම් හාමුදුරනේ. ඈ ආයි පොඩ්ඩක් අයිලෙ පැත්ත ගිහිල්ලා එන්න ඕනේ. යන්තම් මල්වට්ටිය අතර ගත්ත විතරයි. මල්වට්ටිය පැත්තකින් දින ආයි නගිනවා අයිලට. ඒක මා මෝඩකමක්. මොකද පිටුදෙනි මතක තියාගන්න. එහා ගමේ පන්සලෙන් පටන් ගත්ත පෙරහැර මෙහා ගමේ පන්සලෙන් ඉවර වෙනවා. මෙහා ගමේ පන්සලෙන් ඉවර වෙන්න කලින් අයිලෙන් බිමට බහැලා අලිය පිටට නගින්න ඕනේ. ඒක හොඳට මතක තියාගන්න. අලිය පිට කියන්නේ ධාතුන් වහන්සේ. අයිලෙන් බිමට බහැලා අලිය පිටේ නගින්න ඕනේ. මේ ගමේ පන්සලට පෙරහැර ඇතුල් වෙන්න කලින්. පෙරහැර නැවැත්තුවට පස්සේ දැන් අලිය පිටේ නගින්න වෙන්නේ නැහැ. මේ පෙරහැරේ ඊළඟ අවුරුද්ද පෙරහැරේ තමයි. පෙරහැර ඊළඟ අවුරුද්දට එනවා කියන්නේ ඇත්ත කතාවෙන් බැලුවොත් කල්ප කෝටි
සත සහස්‍රයකින් පස්සේ. සමහරු අයිලෙම පටන් ගනි. සමහරු මල් බයිසිකලෙන් පටන් ගනි. ඒකයි කියන්නේ හේතුනේ ලේසි වැඩක් නෙමෙයි. ඉතින් එහෙනම් මේ අපි දිගින් දිගටම මනසිකාර කරන්නේ මේකේ තියෙන ඇත්ත යථාර්ථය. යථාර්ථවත් ස්වභාවයෙන් මනසිකාර කරන්න. මේ අපි අහුවෙලා තියෙන ස්වභාවය දකින්න පිළිඳින. ඒකට කමක් නැහැ. ඔබ ඇලිලා තියෙන ඒවා දකින්න. මම මේකට ඇලිලා තියෙනවා. මං අහවල් දෙයට ඇලිලා තියෙනවා. මං අහවල් රූපෙට ඇලිලා තියෙනවා. ඒක කමක් නැහැ. ඇලිලා තියෙන්නේ ඇයි කියලා හොයලා බලන්න. ඇලිලා තියෙන්නේ ඇයි කියලා හොයලා බලන්න. මම මේකට කලින් ඇල්ලලා තිබුණේ නැහැ. දැන් ඔබ හිතන්න ඔබට තියෙනවා කියලා ජිප් එක. ඔබ ඒකට ඇලිලා තියෙනවා කියලා හිතලා බලන්න. පුංචි කාලේ ඔබ ඔකට ඇලුන්නේ නැහැ. පුංචි කාලේ අපිට ඔබට ඕකෙන් වැඩක් තිබුණෙත් නැහැ. නමුත් පස්සේ අසුරු කරු නිසුරු කරපු මිනිස්සු නිසා මොකද උනේ? ඒක ආස්වාදයි සපයි සාරයි කියන ඔළුවට දාපු නිසා දැන් මොකද උනේ? පිටින් අර එන රූප වේදනා සංඥා සංකාර විඥාන වලට මොකක් කරන්න ගත්තද? තණ්හා කරන්න පටන් අරන් තියෙන්නේ ඔය. මිසක් ඇත්තටම වාහනේ තියෙන ගතියක් නෙමෙයි ඔය. gedara තියෙන ගතියක් නෙමෙයි ඔය. ඔබ අහුවෙලා ඉන්නේ ඔය. ඔන්න ඕක තමයි ඔබ හිතන්න ඕනේ. ඔබ ඔය අහුවෙලා ඉන්නේ. අහුවෙලා ඉන්න බව දැනගත්තාම තමයි පින්විතනේ ඊට පස්සේ අඬා වැළපි හරි මොකක් කරන්න ඕනේද? ඕකෙන් මිදෙන්න උත්සාහ කරන්න. කවුද කැමති? තමන්ගේ බිරිඳ තමන්ව වශී කරගෙන තියා ගන්නවද? ස්වාමි පුරුෂයා ගැන හිතන අනිත් අය කාන්තාව. තමන් කැමතිද? තමන්ගේ බිරිඳ තමන්ට වශීකුරුකමක් දීලා තමන් එක මෙහෙම ජීවත් වෙනවා. ඔබට ආදරේ හිතෙනවා. නමුත් ඔබ වශීකුරුකමක ඉන්නේ. මුලින් දන්නේ. ඒක නිසා මොකද වෙන්නේ? ඉතින් තව ඇලි ඉන්නවා. එතකොට පන්නරේල වාට ඉනිමග බැඳා වගේ වශීකුරුකමට ආපු භූතයට හරි ෂෝක්. ඇයි? අරකට හිතේ තියන් ඉන්නේ මේ ඒකට හිතෙන ආදරේමයි කියලා මේ. ඒක නිසා දෙන්න හොඳට ඇලි ඉන්නවා. දවසක සාත්තරයක් අහනකොට කියනවා මෙන්න මෙහෙම වශීකුරුකමක් කරලායි තියෙන්නේ කියලා. ඒක Tamante යම් ප්‍රමාණයකට අවබෝධ වුණා නම් ඊට පස්සේ ඉඳලා දන්නවා මේක තමයි මම මේකට පුදුම ඇලිල්ලක් නේ තියෙන්නේ. මේ වශීකුරුකම හින්දා. කියාගෙන ආයි ගිහිල්ලා ආදරෙන් ඉන්නවා. නමුත් හැමදෙස්සෙම ඔළුවේ වැඩ කරනවා මේ වශීකුරුකම. ඒක නිසයි මම මේ ඇලෙන්නේ. මේ වශීකුරුකම. ඒක නිසයි මම මේ ඇලෙන්නේ. දැන් ඔන්න ඕකට කවුරුත් කැමති නැහැ. මම මේ ඇලිල්ල තියෙන්නේ මේක නිසා කියලා එයාට හිතෙන නිසා පින්වදිනේ මොකද කරන්නේ? එයා ඊට පස්සේ උත්සාහ කරනවා පුළුවන් තරම්. ඔය බන්ධනේ බින්දෙන්න. මොකද එයාට දැන් ඔය බන්ධනේ කරදරයක්. මොකද එයා කැමති නෑ ඒකට. නමුත් බන්ධනේ ඉන්නේ. බලන්න ඔබටත් එහෙමද කියලා. මම නම් හිතන්නේ. මට එහෙම හිතන්න බෑ මේ කොල්ලෝ ටික ගැන. අනිත් අය නම් කොහොමද දන්නේ? මොකද එහෙම තියෙනවනම් දැන් මෙතන ඉන්නේ බෑ. මගෙන් නම් සමාවන්නේ නැහැ. මං කියන්නේ කොල්ලොන්ට සමාවන්නේ නැහැ කොහොමද? මට සමාව දෙන්න බෑ. ඔබ විහිං ඔබගේ සසර විනාශ කරගන්න. හේතු කියන්න එපා. ඔබ විහිං ඔබගේ සසර විනාශ කරගන්න. මට ඉර හඳ වගේ විශ්වාසයි. ඔබ පරදිනවා. ඉර හඳ වගේ විශ්වාසයි. ඉර හඳ කියන්නේ බලාකුළු වලට වැහෙන එකක්. එහෙනම් මම දැන් කියනවා ඉර හඳටත් වැඩියෙන් විශ්වාසයි. ඔබ පරදිනවා. මොකද නේතං කෝ සරණං කේමං නේතං සරණවත්තම. ඕක නෙමෙයි දුකෙන් නිදහස් වෙන්න තියෙන පාර. ඕක නෙමෙයි විමුක්තිය උදා කරගන්න තියෙන පාර. එහෙනම් මෙඟදනේ සියල්ලෝම වහවහ මේ නිවන සාක්ෂාත් කරගන්න පැත්තට නැඹුරු වෙත්වා කියන එක තමයි අපිට කියන්නේ. අද ඉපදෙච්ච දරුවාට පවා මට කියන්න තියෙන එච්චරයි. සියල්ලෝම වහවහ මේ පැත්තට නැඹුරු වෙත්වා. පොඩි කාලයයි තියෙන්නේ. එහෙනම් දැන් මම ඔබට තේරෙන්නේ මානසිකාර කරන්න යම් කාලයක් දෙන්න. මේ කාලය තුලදී ඔබ විසින් මානසිකාර කළ යුත්තේ එකම එක දෙයයි. ඒ තමයි
අද මේ රන් වූවක්, රිදී වූවක්, මුතු වූවක්, මණික් වූවක් වගේ හිතාගෙන. සතර මහා නිදානේ පහළ වුණා වගේ කියලා හිතාගෙන. ඕකට කෙලහලහල ඉන්නේ. ඔය ගැන හිතන්න කලින් ඕක ගැන කොහොමද තිබිච්ච අදහස කියලා හිතලා බලන්න. එච්චරයි ඔබට හිතන් තියෙන්නේ. යම් දවසක ඔය தත්ත්වයෙන් මිදුණාට පස්සේ ඕක ගැන තියෙන අදහස මොකද්ද කියලා හිතලා බලන්න. රූපේ ස්වභාවය කවදාකවත් වෙනස් වෙන්නේ නැහැ. රූප වේදනා සංඥා සංකාර විඥාන ඒ විදිහම තමයි. මේ අලුතෙන් දෙයක් එකතු වෙලා තියෙන්නේ මොකද්ද? ඔබට අසත්පුරුෂ ආශ්‍රයයක් නිසා මේක ආස්වාදයි සපයි සාරයි කියලා හැඟිලා තියෙනවා. ඒක නිසා දැන් අර ගූගොඩ වගේ තිබිච්ච එක දැන් පේන්නේ මොකක් වගේද? සතර මහා නිදානේ පහළ වුණා වගේ. ඒක නිසා ඔබ ඒකට ඇලිලා තියෙනවා. නමුත් මේ ඇලිලා තියෙන්නේ මොකටද? අසුචි ගොඩකටම තමයි කියන එක. මේ රන් රිදී මුතු මැණික් පේන්නේ අසුචි ගොඩක්ම තමයි කියන්නේ. අසුචි ගොඩක් කියන්නේ ඊයක් අක්කි කියන්නේ නෙමෙයි. හරයක් නැති කිසිම වැඩ කර නැති දෙයක් මේ. මේක මට හරවත් කියලා පේන්නේ අර ගත දෝෂිය නිසා කියලා හොඳට දකින්න. තමන් ඇලිලා තියෙන ඒවා ගන්න පිංගුතුනි. තමන් මොනවටද ඇලිලා තියෙන්නේ ඒවා ගන්න. හොයලා බලන්න ඇයි ඒකටම කැමති උනේ කියලා. මොකද්ද හේතුව කියලා. ඔකට කැමති වෙන්න කලින් ඔහු කොහොමද තිබ්බේ කියලා. දැන් පිරිමියෙක් කාන්තාවකට කැමතියි කියලා හිතන්න. දැන් ඔය පිරිමියව කාන්තාවක් කියලා හිතපු කාලවල නැද්ද? එතකොට කාන්තාව දැක්කම මොනවද හිතන්නේ? නිකන් ඔය උදා වෙලා වැවෙලා ගියා. නේද? හිසුවක් බොල්ලුවක් අසාරුවක් කර නැත්තක් තමයි එදා තිබ්බේ. දැන් ඒ කාන්තාව පිරිමිය බවට පත් වෙලා අර කාන්තාව ආයි දකිද්දි මොකද වෙන්නේ? දැන් රන් රිදී මුතු මැණික්සේ පේනවා. ඒක හොඳට තේරුම් ගන්න. යම් යම් අවදීන් තිබුණා පිටුනේ අපිට ඔය ගානක්වත් නැති. යන්නේ ඒවෙන් ගන්න ඕකට හේතු සාධක. එහෙනම් ඒ ස්වභාවය ඒකමයි. දැන් මේ අලුත් නාටකමක් මේ තියෙන්නේ කියලා. මේ අලුතෙන් හිතාගත් එකක් මේ තියෙන්නේ කියලා. ඒක නිසායි පින්වතුනි මේ අනන්ත අප්‍රමාණ මහා දුක්ඛන්දරාව විඳින්නේ. ඔය කය නිසා විඳින දුක්ඛන්දරාව මෙච්චරයි කියලා කියන්න බැරිව ඔබ දන්නවනේ. ඔය රූප ටික ඔය විදිහට තියාගන්න. ඔබ කැමති රූප ටික ඔය ටික තියාගන්න. ශබ්ද ගන්ධ රස ස්පර්ශ ටික ඔහොමම තියාගන්න. විඳින දුක මෙච්චරයි කියලා ඔබ දන්නවනේ බෙන්ගන්නේ. ඒ ඔක්කොම හටගෙන තියෙන්නේ පුංචි දෙයක් නිසා. ආස්වාදයි සපයි සාරයි කියලා වැටහිච්ච නිසා. ඔන්න ඕක තමයි කඩා ගන්න තියෙන්නේ. ඒකද? ඕක කැරිච්ච ගමන් තණ්හාව කොහෙ ගියාද නැහැ. තණ්හාව කියන්නේ හේතුක ඵලයක්. තණ්හාවට තනියෙන් හිට ගන්න බෑ. අවිද්‍යාව කඩව ගමන් තණ්හා බිම. බටමිරි දෙකකට හේතු කළා වගේ තමයි ඒක. අවිද්‍යාව කඩව ගමන් තණ්හාවට ඉන්න බෑ. තණ්හාව කඩව ගමන් ඊළඟ බටමිටියේ තියෙන අරබ දැක දින කාඩ් ටික තියලා ඉවරලා එකක් පෙරළුව මොකද? එක දිගට ඔක්කොම පෙරලි යන්නේ. ඒ වගේ තමයි. අවිද්‍යාව කැඩුවා නම් තෘෂ්ණාවට ඉන්න බෑ. තෘෂ්ණාව කැඩුවා නම් කර්ම කරන්න බෑ. කර්ම කරන්නේ නැත්නම් ආයෙ උපදින්න බෑ. වැඩේ ඉවරයි. ඒක නිසා ඇත්ත ස්වභාවය මෙනෙහි කරා. ඔබ ආස කළාට කමක් නැහැ. මං කියන්නේ. ඔබ ඔය දැන් ඔය ආස කරනේවට ආස කළාට කමක් නැහැ. ඒක ඇත්ත මෙනෙහි කරන්න. මං ආසාව දුරු කරගන්න ඕනේ කියන තැනට එන්න එපා. ඒ ආසාව තියෙන්නේ. ඇත්ත මෙනෙහි කරන්නේ ගැන තියෙන්නේ. එච්චරයි. වාසී ගුරු කමේ කතා වෙන මේ මහත්ය නෝනට ආදරේ කාට කමන්නේ නැහැ. නිතර මෙනෙහි කරගන්න තියෙන මොකක්ද? මේ වාසී ගුරු කම. මේ වාසී ගුරු කම නිසායි මම මෙයාට ආදරේ කරන්නේ. වාසී ගුරු කම නිසායි ආදරේ කරන්නේ.
ඇත්තටම නම් අවදක්ක මම යාට ආදරය කරන්නේ නැහැ. වසීගුරුකම නිසා මේ ඔක්කොම වෙන්නේ. ඔන්න ඔක හොඳට මනසිකාර කරන්න. මේක නම් ගති උත්සාහ තියෙන ගන්න නෙමෙයි. මේ වසීගුරුකම නිසා මේක වෙලා තියෙන්නේ. දැන් මොකද මොකද වෙන්නේ? ඔය වසී බන්ධනේ කැඩෙන එක වෙන්නේ. වසී බන්ධනේ කරනකොට පස්සේ කොහොර ආදරේ ආදරේ නෑ. බන්ධනේ තිබුණේ හින්දා යෝග තිබුණේ. ඕක තමයි පින්දුනේ ඔබේ ජීවිත කාලෙම කරන් තියෙන්නේ. ඕක තමයි නිදහස් වෙන ක්‍රමය. අනික වෙන මොනවා කරත් නිදහස් වෙන්න බෑ. ඕක ක්‍රමයෙන් විතරයි නිදහස් වෙන්න පුළුවන්. එහෙනම් ජීවිතේ වැඩි කාලයක් ඕක කරන්න. නැත්තම් කොහේ ගිහිල්ලා එන්නද? මම කොහේ හරි ගිහිල්ලා ආයි කාලෙක දෙන්න. අපි ඔබ කවදාකවත් මුණ ගැහෙන එකක් නැහැ. මොකද මේ වෙලාවේ ඔබ මොඩ වැඩ කළාට මම මොඩ වැඩ කරන්නේ නැහැ. මම මොඩ වැඩ කරපු කාලේ ගියා. තථාගතයන් වහන්සේගේ පිහිට ලැබුණා. ඔබටත් මේ පිහිට අරන් දෙන්න තමයි හදන්නේ. කල්පනා කරලා බලන්න. එන යම් වෙලාවක් ওই මානසිකාරය තුළ වැඳිලා ඉමු. කාටයි ළඟ ඉන්න කෙනා ඉඳ ගිහලා නම් එහෙම හිමියට කණ්ඩ කළා කියන්නේ නේතං කෝ සරණං කේ මන් නේතං සරණමුත්ත. ඒක තමයි කියන්නේ. මම පුංචි දරුවන්ට මොකක් පාඩම් කරවන්න ඕනේ ඉක්මනට. අම්මයි තාත්තා වෙන වැඩක් කර කර ඉඳද්දි කන්ටයිලා කියන්නේ නේතං කෝ සරණං කේම නේතං සරණමුත්තම. ඕක නෙමෙයි නිදහස් වෙන්න තියෙන ක්‍රමය. ඕක නෙමෙයි විමුක්තිය ලබන්න තියෙන ක්‍රමය. මානේ එහෙම කල්යාණ මිත්‍රයෙක් ඉන්නවනම් කොච්චර වටිනවද කියලා. හැමදෙස්සෙම Tamanට පෙන්වලා දෙන්නේ. ඕක නෙමෙයි ක්‍රමය. හරි. එහෙනම් හොඳට මේක වඩා ගමු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. Navang
විරුල්හිත් චන්දා නිබ්බන්ති ධීරා යතයම් පදීකෝ නිබ්බන්ති ධීරා යතයම් පදීකෝ නිබ්බන්ති ධීරා යතයම් පදීකෝ මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා. හොඳයි පින්වතුනි, එමනම් උදේ ඉඳලා මේ මොහොත දක්වා විදර්ශනා කර්මස්ථාන වැඩීමෙන්, ධම් දේශනා කිරීමෙන්, ධම් ශ්‍රවණය කිරීමෙන්, බුද්ධ පූජා පැවැත්වීමෙන්, දානමාන ආදී කුසල ක්‍රියාවන් සිද්ධ කර ගැනීමෙන්, ඒ වගේම සිව්දිසින් වඩිනා මහා සංඝරත්නය උදෙසා ආරාම විහාර කරවා පූජා කරවා ගැනීමෙන්, ඒ රැස් කරගත්තා වූ සියලුම පුණ්‍ය කුසල ආශිර්වාද ශක්තියින් පළමු කොට මෙම ආරාමයේ වැඩ වාසය කරන්නා වූ භික්ෂුන් වහන්සේලාට, අනගාരികයන්ටත්, ලෝක පුරාම මඟ වඩන්නා වූ ඒ සියලුම භික්ෂු භික්ෂුණී, උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිසටත්, ඒ වගේම ශ්‍රී සම්බුද්ධ ශාසනයේ උන්නතිය උදෙසා මහත් වූ අපකපවීමකින් කටයුතු කරන්නා වූ උත්තරීතර මහානායක, අනුනායක ආදී වශයෙන් ලෝකත්‍රයේ වැඩ වාසය කරන්නා වූ උත්තරීතර මහා සංඝ රත්නයටත්, ධර්මයේ ඔබයි පුණ්‍ය භාරයට සම්බන්ධව කටයුතු කරන්නා වූ සෑම සිළු දෙනාටත්, නිරන්තරයෙන් සිව්පසෙන් අප උපස්ථාන කරන්නා වූ සීලම දායකාරක ආදී පින්වත් පිරිසටත්, ඒ වගේම මේ භාවනා වැඩසටහන සාර්ථක කර ගැනීම උදෙසා අනන් අයුරින් සහයෝගය දක්වවා වූ සෑම සිළු දෙනාට, විශේෂයෙන්ම ආරක්ෂා සම්පත්තිය සැලසීම උදෙසා කරුණු කටයුතු කළා වූ ඒ සෑම සිළු දෙනාම ආහාර පාන ආදීන් පුද සත්කාර කළා වූ පිරිස්, වැසිකිලි කැසිකිලි සෝදා පවිත්‍ර කිරීම ආදී කොට ඇති පුටු ආදී වශයෙන් දේවල් සකස් කිරීම උදෙසා අපකැප වේලා කටයුතු කළා වූ ඒ සෑම සිළු දෙනාමත්, ඒ වගේම ඔබගේ ජීවිතුන් අතර ඉන්නා වූ අම්මා තාත්තා දුව දරුවන් වැඩිහිටියන් සේවක සේවිකාවන් ස්වාමි දරුවන් ස්වාමි දිනයන් ඇතුළු කොට ඇති ඒ සෑම සිළු දෙනාත්, ඒ වගේම මේ රට ආරක්ෂා කරන්නා වූ පිරිස, රට සංවර්ධනය කරන්නා වූ පිරිස, රට පාලනය කරන්නා වූ පිරිස, ඒ වගේම පින්වතුනි මේ ශ්‍රී සද්ධර්මයේ උදෙසා මේ මහා ගරුගුණ පුද සත්කාර සහිතව මනරම් ධර්මාසන ඉදි කළා. මලින් පාණී සරසන් දෙදුනා වූ ඒ සෑම සිළු දෙනාවට, ඒ වගේම ඒ වාට බිය පැහැදම් කරන්නට සැදී පැහැදී සිටියා වූ ඒ සෑම සිළු දෙනාමත් සිහිපත් කරගෙන විහිදුවල පතුල හරින්නේ පිං විහිදී පැතිරියාමෙන්, ඒ හැටත් වැඳී වැළඳී එන්නා වූ සීලම ග්‍රහපුල පද්‍රෝ දෝසාන්ධකාරය ස්වා කටුවා හෝවහ ඔල්දේවන සක සංකා දෝසාන්ධකාරය යක්ෂ වේද පිසාච මලගිර කුම්බාණ්ඩාදිගෙන් මැද පැමිණි දෝසාන්ධකාර ශරීරයේ සත්ත්ව ධාතු දූෂ්‍ය වීමෙන් මැද පැමිණියා වූ රෝගාබාධ දෝසාන්ධකාරය ඇතුළු කොට ඇති සෑම සිළු දෝසාන්ධකාරයන්ම සාදුරීම් භූත වෙත්වා, දස කුසලයෙන් මිදෙත්වා, දස කුසලයේ වඩත්වා, දස පුණ්‍ය ක්‍රියාම කරත්වා, නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම පින්විතනි, සක්‍ර දේවේන්ද්‍රතුමා ප්‍රධාන තාවතින්ස ලෝකවාසී සියලුම දේව මහරජවරු, පරිවාර සේනා පිරිස්, චාතුම් මහරජකී රාජ්‍ය කරන්නා වූ ධෘතරාෂ්ට්‍ර විරුල්ල විරූපාක්ෂ වෛශ්‍රවණය කියන්නා වූ සතරවරන් රජදරුවන් ප්‍රධාන ඒ සියලුම පරිවාර සේනා පිරිස්, ඒ වගේම සියලුම යක්ෂ සේනාධිපතිතුන් ඇතුළේ සියලුම පරිවාර සේනා පිරිස්, ඒ වගේම මෙම ආරාම භූමියට අධිග්‍රහිත මෙම ආරාම භූමියට ආරක්ෂා සම්පත්තිය සලසන්නා වූ සියලුම දේව මහරජවරු, පරිවාර සේනා පිරිස්, රුක්ෂ දේවතා පිරිස්, භූමාරු දෙවියන්ගෙන් පටන්ගෙන අකනිට දෙවියන් දක්වා විහිදී පැතිරී සිටින්නා වූ ඒ දසදහසක් ලෝක ධාතුන් මෙසෙන්නා වූ සියලුම දිව්‍ය බ්‍රහ්මාදීන් පිහිට සිහිපත් කරගෙන, ඒ ඔබ විසින් රැස් කරගත්තා වූ සියලුම පුණ්‍ය ගංගා කුසල ගංගා ඒ කෙරෙහි විහිදුවල පතුල හරින මේ පින් විහිදී පැතිරී යාමෙන් මේ දෙවියන්ගේ දේවානුභාවයේ වැඩි වේවා, ඉරිදී දීප්තිය බලේ වර්ණේ වැඩි වේවා, පටිභාන ඥානෙ වැඩි දියුණු වේවා, ශ්‍රී සම්බුද්ධ ශාසනයේ සම්බුද්ධ දේශනේ සම්බුද්ධ ශ්‍රාවකින් වහන්සේලා চিරහත් කාලයක් ආරක්ෂා කරත්වා, දස කුසලයෙන් මිදෙත්වා, දස කුසලේ වඩත්වා, දස පුණ්‍ය ක්‍රියාම් කරත්වා, නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්, ඒ වගේම අනන්ත සංසාරයත් ඉඳලා
පාරමිතා සම්පූර්ණ කරගෙන යන ගමනේදී තමන්ට උදා උපකාර කළා වූ මේ පරිලෝකයේ සීලම ඥාතිත මිත්‍රාදී පිරිස් සිහිපත් කරගන්න. මේ වගේ මේ කල්පණුවේක ඇතුළත තමන්ගෙන් වැඩක් අසාධාරණයක් හිඟි හිංසාවක් නින්දාවක් උපහාසයක් අපහාසයක් කළා. තමන් කෙරෙහි වෛරයෙන් ක්‍රෝධයෙන් පසුවිලා මැරලා ගියා වූ පිරිසක් අද ඔබගේ නිවන මැසින් උන්සා විවිධාකාරයේ කරදර බාධකී දියරකම් කරලා ඇති කරනවා නම් ජීවිත අවදානමට ලක් කරනවා නම් ඒ සෑම සිළු දෙනාමත් සිහිපත් කරගෙන ඒ විසින් රැස් කරගත්තා වූ සිළුම් පුණ්‍ය ගංගා කුසල ගංගා ඒ ඇකරි පිහිටලා වතුල හරි මේ පිං වීද විපත්‍රි යාමෙන් ඒ යම්කිසි අභාවී ස්ථානයක ඉන්නවනම් ඒ ගත මෙදේවා සම්දිර සුගතියක් දව ලබත්වා සතර පුරාවටම කරගෙන ආවා වූ සීල නාය ගණන් මෙතනින්ම නිදහස් කරත්වා දස කුසලයෙන් මෙදෙත්වා දස කුසලේ වඩත්වා දස පුණ්‍ය ක්‍රියාම කරත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. හොඳයි පින්වතුනි, එහෙමනම් උදේ ඉඳලා මේ මොහොත දක්වා විවිධ ආකාරයේ පුණ්‍ය කටයුතු කුසල අඩු සිද්ධ කර ගැනීමෙන් ඒ රැස් කරගත් ආවසීන පුණ්‍ය කුසල ආශිර්වාද ශක්තියන්ගේ බල මහිමෙන් ඔබ අප සියලු දෙනාටම මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුළදීම මේ අද්වේදීන් බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිවිසන සී පැමිණ වදාළ නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහ නිර්වාණ ශාන්තිය සාක්ෂාත් වේවා කියලා සාදු කියලා අදිස්ථාන කරන් ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි. එතනදී මග වඩන්න ගත්තට පස්සේ ඔබයි අනිකුත් ලෝක සත්‍යය අතර ලොකු වෙනසක් පේනවා. ඔබ දිගටම මග වඩන්න මේ වෙනස තව තවත් වැඩි වෙනවා. ඔබට නොතේරීම පිංගුතුනි ඔබ ගොඩාක් සංයමයටපත් වෙනවා. ඔබ ටික ටික යනකොට පිංගුතුනි ඔබට උඩ පයින්න බැරි වෙනවා. තාම චුට්ට වගේ උඩ පයින් තරුණ අය ඇති කවුරු කවුරුහරි. නමුත් ඕක ටික ටික වඩාගෙන යනකොට පින්වතුනි ඔබට උඩ පයින්න බැරි වෙනවා. ඒ කියන්නේ මේ ලෝකයේ සිද්ධ වෙන මේ දේවල් එක්ක සතුටටපත් වෙන්න බැරි වෙනවා ඔබට. මේ සතුටටපත් වීම කියන්නේ පින්වතුනි පෙළීමෙන් නිදහස් වීමට. ඔබගේ පෙළීම ටික ටික දුර වෙද්දී පින්වතුනි ඉතින් පෙළීමෙන් නිදහස් වීමෙන්දී ලැබෙන සතුටක් කියලා එකක් අමුතු වෙන්නේ නැහැ. හැමතිස්සෙම සතුටෙන් ඉන්න පටන් ගන්නවා. එතන සමහර අය කියන මොකද වාට hina යන්නේ නැද්ද මේ මෙච්චර මේ ජෝක් එකක් කළා. මොකද ඔබට ඇත්තට මේකට hina යන්නේ නැහැ. hina යන්නේ නැත්තේ පින්වතුනි ඔබ hina වෙවි තමයි හිටියේ. ඒක නිසා අමුතුවෙන් ජෝක් එකක් කළා hina වෙන්න අවශ්‍යතාවයක් ඔබට තිබ්බේ නැහැ. ලෝක සත්‍යයට එහෙම බෑ පින්වතුනි. ලෝක සත්‍යය පාටියක් දාන්න ඕනේ, විශේෂයක් කරන්න ඕනේ මොකක් හරි. ඒ මොනවා හරි කර ඒගොල්ලෝ සතුටු වෙන්න ඕනේ පින්වතුනි. ඒ අය ගැන අනුකම්පා කරන්න. හැබැයි තමන්ව ඒ තත්ත්වෙට වට ගන්න එපා. ඔබ විසින් මේ වඩා ගන්නා මඟ පින්වතුනි පුළුවන් තරම් ආරක්ෂා කරගන්න. ඒ ආරක්ෂා කරගෙන මේ උත්තරීතර සැනසුම ලබන්න. ඔබ ගොඩාක් දුර ආපු පිටිසක්. දැන් මේක අතෑර ගන්න නැතුව පින්වතුනි ඉතුරු දුර යන්න. අතෑර ගන්න එපා. කොහොම හරි අල්ලගෙන ඉන්න. බස් එක පිටකොටු යනවා. ඔබ අල්ලගන්න. කෙනෙක් ෆුට්බෝඩ් එකේ ඉන්න පුළුවන්. කෙනෙක් පින්වතුනි හුඩ් රැක් එකට නගගෙන ඉනිමගේ ඉන්නවන්නත් පුළුවන්. සමහර හොඳට ඉඳගෙන යනවා වෙන්නත් පුළුවන්. හැබැයි බස් එක පිටකොටු යද්දි හුඩ් රැක් එකේ ඉනිමගේ හිටියා. එයත් පිටකොටු. ඒක නිසා පින්වතුනි අමාරුවෙන් හරි අල්ලන් ඉන්නයි තියෙන්නේ. අසත්පුරුෂයාට අහු වෙන්නේ නැතුව පරිස්සමෙන් ඉන්න. පින්වතුනි ධම්මපද පොතේ ධම්මපදයේ කියන ඒ ગાථා කැටි කරලා තියෙන එකේ ગાථා 423ක් තියෙනවා පින්වතුනි. ඕකෙන් ગાථා ඔය 423න් සමහරවිට 200ක් විතරම තියෙනවා. අසත්පුරුෂය අසුරු කරන්න එපා කියලා එක එක උපමා දීලා තථාගතයන් වහන්සේ දේශනා කරපුවා. හොඳට කියවන්න බලන්න එතන ඔබට තේරෙයි. එක එක විදිහට තථාගතයන් වහන්සේ දේශනා කළා තියෙන මේ තනියෙන් ඉන්න එක හොඳයි. නේද? ආයි වෙන කාවත් ඇසුරු කරන්න එපා. තමන්ට සුදුසු නැත්නම්. චරං චේනා දිගච්ඡය සෙය්‍යං සරිසමස්සනෝ ඒකචරියං දල්ලං කෛරා නත්ති බාලේ සහයතා. ඔය ආදි වශයෙන් පෙදරෝ ගොඩාක් කියලා තියෙනවා. අලි ඇත උපමා කරගෙන දේශනා කරපුවා තියෙනවා. ගොඩාක් තියෙන්නේ තමන්ට නොගැලපෙන අය වාස්ත්‍රයට යන්න එපා. ගැලපෙන අයගේ ආශ්‍රයේ ඉන්න කියලා. ඒක නිසා පින්විතනි තමන්ට නොගැලපෙන අයගේ ආශ්‍රය පුළුවන් තරම් අඩු කරන්න. මොකද ඒ අය පින්විතනි අපිට දවසින් දවස විස බීජ එකතු කරනවා.
එකතු කර කර ඔබගේ නිවන වහනවා. ඔබ ප්‍රමාද වෙනවා පින්වතුනි දවසින් දවස. වන් අරිහත් වෙලා ඔබට අවුරුදු 20ක් ඉන්න තිබිච්ච එක දැන් අරිහත් වෙලා ඉන්න පුළුවන් ඇත්තේ අවුරුදු 5ක් විතර. තවත් ඔහොම ගියාට පස්සේ අරිහත් වෙලා ඉන්න පුළුවන් ඇත්තේ අවුරුද්දක් විතර. තවත් ගියාට පස්සේ අරිහත් වෙලා ඉන්න පුළුවන් ඇත්තේ මාසයක්. තවත් ගියාට පස්සේ අරිහත් වෙලා ඉන්න පුළුවන් දවසයි. තවත් ගියාට පස්සේ අරිහත් වෙච්ච ගමන් මැරෙනවා. තවත් ගියාට පස්සේ අරිහත් වෙන්න බෑ. අනාගාමි ඵලයේ විතරයි. තවත් ගියාට පස්සේ සකදාගාමි විතරයි. තවත් ගියාට පස්සේ සෝතාපන්න විතරයි. තවත් ගියාට පස්සේ සතර අපාය විතරයි. ඒක නිසා පින්විතනි ඔබ නිදා ගන්න කාලේ අපරාධයි. ඒක නිසා පින්විතනි ඔබ වැට යන කාලේ අපරාධයි. නැවත යන්න වෙනවා. යන්න වැඩට නැවත අපරාධයි. සෙල්ලමක් නෙමෙයිනේ පින්විතනි. සසර ගමන් නතර කර ගන්නවා කියන්නේ. ඔය ගත වෙන හැම කාලයක්ම අපරාධයි. ඒක නිසා මම ඔබට කියන්නේ ඇඳුම මොකක් වුණක් කවන්නේ නැහැ පින්වතුනි. ඔය ගත වෙන කාලයෙන් ප්‍රයෝජනෙ ගන්න. මෝඩ වෙන්න එපා. මම හැමදාම මේක කියන්නම්. මම ඔබට මේක කියනවා පින්වතුනි ඔබ පෙරේතෙක් වෙනකන්. ඊට පස්සේ කියන්නේ. ඊට පස්සේ කියනවා යතාවාරේ වා පුරා පරිපූර්ණෙන්ති සාගරා. ඊට අපිට තියෙන සාදු කිය මෙතනින් උඩ පැන අරෙන් ගිහිල්ලා අර ගෙහිට යන්න. මේ මං කිව්ව මහා භයානක කතාවක් මේක. ඔබට ලේ බඩ යන කතාවක් ඒකේ. වීරය කරන්න. අතහරින්න එපා මේක. බවට මේක හැමතිස්සෙම කියන්නේ පිටුතුනි තථාගතයන් වහන්සේගේ දේශනාවලට සම්පූර්ණයෙන්ම පටහැනි ජීවිතයක් ඔබ ගත කරා. කරන්න දෙයක් නැහැ ඒක ඔබට ගත කරන්න වෙලා තියෙන්නේ. මොකද උන්වහන්සේ වැඩි හරියක් කියලා දෙන අසත්පුරුෂයව ඇසුරු කරන්න එපා කියලා. නමුත් අපිට ඇසුරු කරන්න වෙන්නේ කවුද? අසත්පුරුෂයා. කරන්න දෙයක් නැහැ. ඉතින් ඔබ ඔය මග වඩාගෙන යන ගමන පිළිබඳව බොහොම ශාන්තව ඉස්සරහට යන්න. අතුලාන්තේ පිරිසුදු කරන්න පුළුවන් තරම්. අනේ මිනිස්සු එළිය පිරිසුදු කරගන්නේ. ඔබ අතුලාන්තේ පිරිසුදු කරන්න. පුළුවන් තරම් අතුලාන්තේ පිරිසුදු කරමින් ඔබ මේ ගමන යන්න. ඒක ඔබට තේරෙයි පිළිඳිනේ. ඔබ සහ තව පිරිසක් එකතු වෙලා දාන ගන්න වෙලාවට එහෙම ඔබට තේරෙයි. ඔබ මානසිකාරයෙන් දාන ගන්නවා. මානසිකාරයෙන් දාන ගන්න දන්නේ නැති අය මොකද කරන්නේ? ඒගොල්ලෝ සතුරු සාමීචිය දෙමින් කෑ ගහමින් උසුළු විසුළු කරමින් දාන ගන්නවා. ඒ ඔබ කවදාකවත් එතනට වැටෙන්න එපා. තමයි ඔබට එහා පැත්තේ ඉන්න කෙනා කෑ ගහමින් උසුළු විසුළු කරමින් දාන ගන්න වෙන්න පුළුවන්. ඔබ එතනට වැටෙන්න එපා. ඔබ ඒ කෙනාට ආශිර්වාදයක් කරන්න මං විඳින මේ සුවේ මෙයාටත් විඳින්න ලැබේවා කියලා. ඒ නිසා ඔබ කාලේ පොඩ්ඩක්වත් නාස්ති කරගන්න එපා පිටින්. තප්පරයක් සමහරට මදි වෙයි ඔබට සෝතාපන්න ඵලයටපත් වෙන්න. සෝතාපන්න ඵල චිත්ත වීතියේ යන්න තප්පරයකට කලින් ඔබ මැරුණොත් එහෙම වෙන්නේ. තප්පරයක් මදි වුණා ඔබට. ඇයි? මේ දැන් ගත වෙච්ච තප්පරේ නාස්ති කරපු නිසා. මේ අවස්ථාවල වෙන්න බැරිද? එක ලකුණෙන් මෙඩිකල් ෆැකල්ටි එකට යන්න බැරි වෙන්නේ නැද්ද ළමයින්ට? ඉතින් ඒව දන්නවනම් දැන් මොකද කරන්නේ? මම අහන්නේ ඒකයි. එක ලකුණෙන් මෙඩිකල් ෆැකල්ටි යන්න බැරි වුණා ළමයින්ට. මේකෙදි තප්පරයකින් නිවන් දකින්න බැරි වෙන්නේ නැද්ද? ඒක තප්පරය. ඒ තප්පරේ නිසා තමයි බැරි වුනේ. පුළුවන්. ඒ තප්පරේ නිසා තමයි පින්විතනි මේ සම්බුද්ධ ශාසනයේ පිහිට නැති වුනේ. හැබැයි දිව්‍ය ලෝකෙ ගියා. චුත වෙන පරක්කුවට. මොකද කාම ලෝකෙනේ ඉන්නේ ඉතින් කොහේ යයිද කියලා අපි කොහොමද දන්නේ? ඒක නිසා. ඉතින් ඔබ පරිස්සම් කරගන්නයි මම ඔබව හදන්නේ පින්විතනි. මේවා කිය කියා ඔබ පුළුවන් තරම් පරිස්සම් කරගන්න හදන්නේ.
අනිත් එක තමයි පින්විතනේ ඔබ මේ රැල්ලට එකතු වෙලා මේ රැල්ලේ අල්ලගෙන ඉන්න පින්විතනේ හැලිලා යන්න එපා අපරාධෙන්. ඔබ මේ රැල්ලේ මේ බස් එක ඇතුලේ ඉන්නකම් මම ඔබ රැකවරණය දෙන්නම් කොහොම හරි පින්විතනේ. මා හේවත් මේ යතිවර සංඝරත්නේ මාගේ ඇවෑයමෙන් හරි මේක කරගෙන යයි. ඔබ බස් එක ඇතුලේ තියාගෙන ඉඳී. ඔබ කොහොම හරි අල්ලගෙන ඉන්න පින්විතනේ අපි බස් එක කොහොම හරි අරන් යනවා. ඔබ අල්ලගෙන ඉන්න. ලක්ෂ ගණනින් අරියතුන් වහන්සේලා බිහි වෙන්න ඕනේ පින්විතනේ. ඒක නොවී තියෙන්න බෑ. මොකද ඒක අපි දැකපු දෙයක්. ඒක නොවී තියෙන්න බෑ. ඒකට තමයි පාරවල් කැපි කැපි එන්නේ හැමතැනම. මම කියන්නේ ඔබට මේකයි. අරියතුන් වහන්සේලා ලක්ෂයක් බිහි වීම ඇතුලේ ඔබගේ වැඩේ තිබුණ නැත්තම් ඉතින් ඔබට බිහි වෙන අරියතුන් වහන්සේලාගෙන් ඇති පළ නැහැ. මොකද ඔබ සතර පායට ගියාට පස්සේ පින්වදින අරිහතුන් වහන්සේ ඔබගේ පිට උඩින් ගියට වැඩක් නැහැ. නේ? හරි ප්‍රෞಢත්වයක් දැන්නවද? මම තථාගතයන් වහන්සේගේ ධාතුන් වහන්සේව පිටේ තියාගෙන තමයි පාවඩ උඩින් ගියේ කියලා. තියනද එහෙම එකක්? පින්වදින තථාගතයන් වහන්සේගේ ධාතුන් වහන්සේ පිටේ තියාගත්තට මේ බිමේ යන්න මොකද? තිරිසනෙක්. තිරිසනුන් අතර වාසනාවන්තයෙක්. ඊට වඩා ඔබ වාසනාවන්තයෙක්. මොකද ඔබ තිරිසනෙක් නෙමෙයි. ඔබ ගොඩට ආපු එක්කෙනෙක්. ඒක හොඳට මතක තියාගෙන කටයුතු කරන්න. ආයෙතන්ට වැටෙන්න එපා. හරි. දැන් ඔබට ගිලම්පස සූදානම් කරලා තියෙනවා. බොහොම කල්පනාවෙන් යෝනිසෝ මනසිකාරේ. හොඳට සිහිය පිටවගෙන ගිලම්පසෙක් ගන්න. හොඳට සිහිය පිටවගෙන ගිලම්පසෙක් ගන්න. මේ වෙලාවේ හොඳට කල්පනා කරලා බලන්න මේ එන්නේ මොනවද? රූප වේදනා සංඥා සංකාර විඥාන නේද මේ එන්නේ කියලා. මේ එන්නේ තිත්ත රූප. මේ එන්නේ පැණි රස රූප. ඉතින් මේ දෙකෙන් පැණි රස රූප හොඳ වෙන්නේ කොහොමද? ඒකත් රූප මේකත් රූප. ඔන්න ඕවා තමයි පිටින් ඔබ හිතන්නේ ඕකට තමයි සිහිය පිටවනවා. මේ ඉන්නේ තිත්ත රූප. දැන් හකුරු කැල්ලයි කහට එකයි හම්බුනොත් එහෙම. මේ ඉන්නේ තිත්ත රූප, මේ ඉන්නේ පැණි රස රූප. ඒන රූප දෙකම මනේ වැඩිච්ච එක තමයි වේදනාව උනේ. මේක පැණි රස කියලා අඳුනගත්තා, මේක තිත්ත රස කියලා අඳුනගත්තා. ඒක තමයි සංඥාව උනේ. මේක වමනේ දානවා කියලා හිතුවා, මේක කනවා කියලා හිතුණා. ඒක තමයි සංකාර උනේ. එහෙනම් රූපෙ දිවිච්ච දෝෂයක් නෙමෙයි මේ. ඒව සම්බන්ධව මේ හිතාගෙන ඉන්න ස්වභාවයක තියෙන එකක් මේ එන්නේ. අන්න ඒක හොඳට තේරුම් ගන්න. නැත්තම් මේ ඔක්කොම හිස්සුවක් බොල්ලුවක් අසාරුවක් කර නැත්තම් විතරයි. ඒව හොඳට විඳින්න අත්දකින්න. මේ වෙලාව විතරේ ඔබට ඒක අත්දකින්න පුළුවන්. ගෙදර ගිහිල්ලා ඔක අත්දකින්න බෑනේ. මොනවද ඔය ඔක ලෝ ඉන්න ඔන්න කාලේ එනවා යන්න. ගෙදර මිනිහා ගෑණි ගියයි. ඇයි ඒකුන්ට නිවන් දකින්න ඉතින් ඕනා තියනවද නැද්ද කියලා ඔබනේ දන්නේ. ඒක නිසා පිටින්නේ බොහොම පරිස්සමෙන් ඔය ගමන යන්න. අඩියක් තියන්න එපා පිටින්නේ මේ විශේෂයෙන් ආරාමයට ඇවිදලා. මොකද සතියේකට දෙපාරයි ඔබට හම්බ වෙන්නේ මේ chance එක. විශේෂයෙන් ආරාමයට ආවට පස්සේ පිටින්නේ ආරාමේ අඩියක් තියන්න එපා. සිහින් නැතුව. පුළුවන් තරම් උත්සාහ කරන්න ආරාමේ ඉන්න කාලය ඇතුළතදී පරිම සිහිය පවත්තා. හොඳට සිහිය පවත්තා. අඩිය තියෙනකොට කකුලේ වදින දේ ගැන පවා සිහිය පවත්තන්න. ඇහැට පේන දේ පවා සිහිය පවත්තා. හොඳට බලන්න. දෙන්නෙක් ඉන්නවා. මෙයා පිරිමි, මෙයා ගෑනු කෙනෙක්. හරි. ගම් බලන්න ඇතුළට ආයෙ මොකද්ද? පිරිමි රූපාව, ගෑනු රූපාව. මේ දෙකම ඇවිත් දැන් මේ දෙකෙන් මොකද්ද හොඳ? එහෙම කියන්න බෑ. ඒ දෙක ඇවිල්ලා මනේ වැදුණා, වේදනාව වුණා. දැන් මොකද්ද හොඳ? එහෙම කියන්නත් බෑ. ඒකෙන් ඇවිල්ලා මේක සංඥා අඳුනගත්තා. සංඥා අඳුන ගැනීමක් කරගත්තා. සංඥා කරගත්තා. ඒකෙන් හොදක් කියන්නත් බෑ. ඒකෙන් සංඛාර කරගත්තා. ඒකෙන් හොදක් කියන්නත් බෑ. නමුත් සංඛාරය විකෘති කරගත්තා නම් සංඥාව විකෘති කරගත්තා නම් දැන් මොකද වෙන්නේ? දැන් ඉතින් විකෘති විඥානයක් තමයි එන්නේ තියෙන්නේ.
ඉතින් කරන් දෙන්න. ඉතින් විකෘති ආව ගමන් පෙලෙන්න පටන් ගන්නවා. ඔය හොඳට අත්දකින්න. ඉතින් අපි ඊට පස්සේ තව ටිකක් කතා කරමු මේක සම්බන්ධව. එහෙමනම් දැන් සියලු දෙනා ඊළඟ බස් එක අරගෙන පුළුවන් තරම් වේගෙන් ලෑස්තිලා ඉන්න. ඊදර වැඩ පිළිවෙලට. සෑම සියලු දෙනාටම යහපතක් වේවා.